නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්‍යයි මේ භික්ඛවේ උද්දකූපම පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් තීති. විහාරාධිපති ස්වාමීන් වහන්සේ එවැගේම පරිවර්ණාධිපති ස්වාමීන් වහන්සේ අවසරයි උන්වහන්සේලාගෙන් ලස්සන නමක් තියෙන මේ කනිෂ්ඨ විද්‍යාලීය ගොඩනැගිල්ලට අවේලාවක ධර්ම ශ්‍රවණය කිරීම සඳහා එක්රැස් වනා වූ සදහැවතුනි. ඇයි අවේලාවක කිව්වේ? ගෙදරට වඩින්න නම් හවස 7 හෝ 7:00ම වෙන්න ඕන. ගෙදරට වඩින්න නම් 7 දවස් හෝ 3 මාසයක් යෙදෙන්නම ඕන. එහෙම එකක් නෙවෙයි මේක. අපි විහාරාධිපති හිමියන් සමග මිනිත්තුවක සාකච්ඡාවක් අපි කළා. උන්වහන්සේ මගෙන් විමසුවා පාසලක හරි පිරිවෙනක හරි ඉගෙනනවාද කියලා. එහෙම කරන්න ගියා නම් රාජකාරී කරන්න වෙනවා, මට ත්‍රිපිටකේ තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. පාසලකින් අවශ්‍ය ප්‍රමාණය ඉගෙන ගත්තා මම. ඉන්පසුව පාලි හරි හැම දෙයක්ම ඉගෙන ගත්තේ ත්‍රිපිටකයෙන්. 25 අවුරුද්දක් ත්‍රිපිටකය හදාරලා තියෙනවා මගේ ජීවිතේ මම. මහානකමට අවුරුදු 40ක් දැන් ඉතුරු 15 තමයි ධර්ම දේශනා කරන්න වෙලා තියෙන්නේ. අර 25 දී මාත් බණ කිව්වා 7-13 මාස වෙන්කම් ගවල චාරිත්‍රානුකූල ධර්ම දේශනා. නමුත් ඊට වඩා ගැඹුරක් ගැන අපි මේ කතා කරන්නේ හොයන පිරිසක් සඳහා. හොයන්නේ නැති අය සමාජයේ ඉන්නවා. පෞකාරකවම ජීවිතය කරගත්ත අය ඉන්නවා. පිනින් එහාට යන්න දන්නේ නැති අය ඉන්නවා. නිවන් මඟ කුමක්ද හොයන අයත් ඉන්නවා. මම දකිනවා ධර්ම දේශනා ක්‍රම දෙකක් ත්‍රිපිටකයේ තිබෙනවායි කියලා. මේ පිළිබඳ අවබෝධයක් අපේ පින්නතුන්ට නැහැ. හොඳයි, ඔබ සද්ධර්ම රත්නාවලිය හෝ එහෙම නැත්නම් සූත්‍ර දේශනාවල ඔය බෝධි රාජකුමාර කතා වස්තු වගේ තියෙන දේවල් කියවුවොත් එහෙම තථාගතයන් වහන්සේ ධනට ආරාධනා කළාන් පස්සේ තුස්නීම් බුත භාවයෙන් නිවසව දාරලා ඒ නිවසට වැඩම කරලා දන් අනුදලා බණක් කියනවා. ඒකට කියන්නේ අනුමෙවෙනි බණ. අනුමෙවෙනි බණ කියන එකේ තේරුම දන් දුන්න පුද්ගලයා කරගත්තේ පින්කමක්. ඒ පින්කමේ මහිමේ ඔහුට විපාක දෙන හැටි සහ අවශ්‍ය නම් පරලෝසපත් ඥාති වර්ගයාට විශේෂයෙන් අවශ්‍ය අයට අනුමෝදන් කරන හැටි. ඒක තමයි අනුමෙවෙනි බණ. තිරෝකුඩ්ඩ සූත්‍රය, නිතිකණ්ඩ සූත්‍රය, අපුත්තක සූත්‍රය, ඥානුත්තෝනි සූත්‍රය කියනවා මේ සූත්‍ර ආශ්‍රයෙන් මනාව මේක පැහැදිලි කරලා තිබෙනවා. එතකොට දන්වලද අවසානයේදී අනුමෙවෙනි බණක් කියන්නම ඕන. මොකද දන් දුන්න අයට පින් ඕනනේ, පින් අනුමෝදන් කරන්න ඕනනේ. අනුමෝදන් කිරීමේ බණ. තථාගතයන් වහන්සේ ගමින් ගමට ධර්මචාරිකාවේ යෙදෙනවා. මේ වගේ පාසල් ගොඩනැගිලි නම් තියෙන්න නැහැ. ප්‍රජාශාලා හරි, ගස් මුල් හරි, ගෙවල් හරි තවත් තිබිලා තියෙනවා. ප්‍රජාශාලා කියන වචනට අයිති අද භාෂාවෙන් කුතුහල ශාලා හෝ විවිධ ශාලා. මේවායිදී තථාගතයන් වහන්සේ පිළිබඳ ආරංචිය කීර්තිරාවේ පැතිර ගොස් උන්වහන්සේ හම්මුට සාකච්ඡා කරන්න, ගැටළු විසඳ ගන්න එන අය ඉන්නවා. ඔවුන් උදෙසා කරපු ධර්ම දේශනා අනුමෙවෙනි බණ නෙවෙයි. ඒවා තමයි සැබෑම ධර්ම දේශනා. දුකටපත් වෙන්නේ නැතුව ඉන්න කැමති කවුද? දුකටපත් වෙලා ඉන්නේ නැතුව, දුකටපත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න කියලා දෙන හැටි. ඒ වගේ මේ සූත්‍රවල මම විශේෂයක් දකිනවා. මොකද මේ තථාගතයන් වහන්සේ යම් තැනකට වැඩම කළා නම්, යමක් කළා නම්
පිරිසක් වැන්දා නම් නොවැන්දා නම් භික්ෂුන් වහන්සේලා සතුටු වුණා නම් උනේ නැත්නම් ඔය සියල්ල ආනන්ද හාමුදුරුවෝ ඒ සූත්‍ර දේශනාවේ මුලින් අගින් ලියලා තියෙනවා. මෙහෙමයි තැන, මෙහෙමයි වැඩම කළේ, මෙහෙමයි වැන්දේ, මේගොල්ලෝ යාවේ. භාගතුන් වහන්සේ මෙසේ වදාලා. අවසානයේ සතුටුනා නම් භගවතෝ වාසිතං අභිනන්දන්ති කියලා තියෙනවා. සමහර සූත්‍රවල තියෙනවා නොතේරුණ බැවින් සතුටුුනේ නැහැ කියලා. ඒක වාර්තාවක්. මේ වාර්තාව ඔස්සේ මම ත්‍රිපිටකයේ කියවල බලලා තේරුම් ගත්ත දෙයක් තමයි ඒ ධර්ම දේශනාවල පින් අනුමෝදන් කිරීම කරලා නැහැ. ඒක මට තේරෙන විදිහත් මෙහෙමනේ. මෑත් ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න. දන් දෙන පුද්ගලයාට කර්මඵල අදාහ කරන පුණ්‍ය කර්මයක් බැවින් ඒ දානයේදී ආනිසංස හිමි වෙනවා. දානෙහි විපාක ඇත. ඒ නිසා මේ විපාක මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් සුගතිගාමි වෙන හැටි පරලෝ සැපත්ව පින් බලාපොරොත්තු වෙන්නා වූ පරදත්වක ජීවියාට අනුමෝදන් හැන්නේ හැටි පිළිබඳව තමයි දන් දුන්න පුද්ගලයාට අනුමෝදන් බණ කියන්නේ. උන් දුන්න නිසානේ. දැන් දේශකින් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? උන්වහන්සේ තමයි ධර්මයේ දීලා තියෙන්නේ. එහෙනම් ධර්මයේ දීම පිළිබඳ ස්තුතිවන්ත වෙන්න ඕන උන්වහන්සේට බණ අහපු අයනේ. එහෙම නෙමෙයිද වෙන්න ඕන? ඔබ දානේ දීපුවම පූජනීය මහා සංඝරත්නය ඔබගේ හිත හදනවා නම් අනුමෝදන් කරලා ඒ දීපු නිසා. තථාගතයන් වහන්සේ බුදු දෙයක් දෙන්න තිබුණේ නැහැ. ධර්ම දානය දුන්නා. එහෙනම් ධර්මයේ ඇසුව අය උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා වරුණාම ඒකේ කොහෙද මියගේ ඥාතීන්ට පින් සිද්ධ වෙන්න එකක්? දැන් අතන දානේ පූජා කරලා පින් අනුමෝදන් කළා. එහෙනම් ධර්ම දේශනාවක කරත් පරිස්කාර පූජා කරන නිසා පුණ්‍යානුමෝදනාවක් කළාට කමක් නැහැ. නමුත් බණ කියන්නේ බුදු බණ කියලා කියන්නේ පින් දෙන්න තියෙන දෙයක් නම් නෙවෙයි. ඒ මම ත්‍රිපිටකයේ දකින්න දේවල්. නමුත් සියවසක් දෙකක් තිස්සේ මේ වැරදි පැත්තට හදාගෙන යාම තුළ මාධ්‍ය දන්නෙත් නැහැ, දායක සභාවල් දන්නෙත් නැහැ. ඕනෑම බණක් ආපහු පින් දෙන්න යොදා ගන්නවා. මියගේ ඥාතීන්ට. හත් දවස් පින්කම තුන් මාස පින්කම විතරක් නෙමෙයි ඕනෑම බණක් බලන්න මාධ්‍යවල යන නාම ලේඛන අරගෙන මොකටද මේ බණ කියවලා තියෙන්නේ? අහවල් මියගිය සියලු දෙනාට පින් දීම සඳහා. කවුද කරන්නේ? ජීවත් වෙලා ඉන්න අහවල් අය. එහෙම නෙවෙයිද ඔබට ඇහෙන්නේ? එතකොට සම්පූර්ණ බුදුබණ පින්දීම සඳහා යොදා ගන්න එකක් බවට පත් වෙලා නැතිද? නමුත් ත්‍රිපිටකේ එහෙම නෑනේ. ඒක දෙන්න ඕන කවුද? දානේ දුන්න කෙනාට ආපහු පුණ්‍ය ආනුමෝදනාව කරනවා. එහෙනම් ධර්මයේ දුන්නේ දේශකින් වහන්සේ නම් දේශකින් වහන්සේට බණ අහපයි ස්තුතිවන්ත වෙනවා වරුණාම දේශකින් වහන්සේගේ පින කොහොමද දෙන්නේ? මියගේ ඥාතින්. ඒක හිතලා බලන්න මම කිව්වේ. එහෙමනම් මියගේ ඥාතීන්ට පින් දීම අනුමෙවෙනි බණයි ජීවත් වෙලා ඉන්න මිනිස්සු අහලා තේරුම් අරගෙන ජීවිතය සකසා ගැනීම සඳහා දේශනා කරපු එක අනුමෙවෙනි බණ නෙවෙයි. සද්ධර්ම දේශනා. අද මේ දෙක එකක් වෙලා තියෙන්නේ. ආපහු තේරුම් ගන්න පුළුවනි නම් අපිට මේක. මේ බඳු ධර්ම දේශනාවක මුඛ්‍ය පරමාර්ථයේ මියගේ ඥාතින්ට පින් දීමට වඩා ගැඹුරු කරුණක්. ඔබට ඔබේ ජීවිතය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම තුළින් ජීවිතය නිරවුල් කරගන්න දෙන්නා වූ මාර්ගෝපදේශකත්වයක්. මම දකින දෙයක් තියෙනවා. මේ ත්‍රිපිටක සූත්‍ර දේශනා කියලා කියන්නේ හිස් කයි කතන්දර නෙවෙයි. ගංගා ගැන මුහුදු ගැන කතා කරපුවා නෙවෙයි. සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිත කතාව. එදා හිටපු මිනිස් වර්ගයාගේ ජීවිත කතාව තමයි ත්‍රිපිටක සූත්‍ර දේශනාවල තියෙන්නේ. පළවෙනි කොටසේ පෙන්වන්නේ බුදුන් වහන්සේගේ අවවාදානුශාසනා නොලැබෙන නිසා ජීවිතය දුක් බවට පත් වෙන හැටි. දුක් සාගරයක් බවට පත් වෙන හැටි. තේරුම් ගත්ත පුද්ගලයාට ඊට පස්සේ දුක් සාගරයෙන් ඉවත් වෙන හැටි.
අදටත් මේක වළංගුයි. ඔබට අදාළ සූත්‍ර දේශනාවක් දේශනා වෙන විට ඒක මටම කිව්ව බණක් කියලා හිතෙන්නේ ඒකයි එදත් ඒක හිතුණයි කියලා තියෙනවා. මෙබැවින් අපි මේ දැන් ඉතින් ටිකක් වයසයි. විශ්‍රාම ගිහිල්ලා පන්සලට වෙලා ඉන්න ඕන කාලේ. දැන් 55න් හරි 60න් හරි විශ්‍රාම දෙනවා කියන්නේ ඊට එහාට මහන්සි වෙන්න බෑ කියන එකනේ. නමුත් තාම එහෙම විශ්‍රාම ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපිට ඉල්ලුමක් තිබෙනවා ගැඹුරු බණක් වෙනස් බණක් එහෙම නෙමෙයි අලුත් බණක් එහෙමත් නෙමෙයි. ධර්මයේ ගැඹුරු කරුණු පැහැදිලි කිරීම පිළිබඳව සවන් දෙන අයගේ යම්කිසි පැහැදීමක් තියෙන සෛල්ලීමක් තිබෙනවා. මේක ආරම්භක ධර්ම දේශනයක්. නමුත් මේකේ ගැඹුරු කරුණු තියෙනවා. කුමක්ද මේ සූත්‍රය? අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තිබෙනා වූ උද්දකූපම පුද්ගල සූත්‍රය. මේ නම මොකක්ද? උදක කියන්නේ ජලයට. උපමා කියන්නේ උපමා කිරීම. එතකොට ජලජ ක්‍රියාකාරකම් හතකට සමාන කොට ඔබේ චරිත සියල්ල ඒ තුල ඇතුළත් කොට විග්‍රහ කළා වූ ධර්ම දේශනාව තමයි උද්දකූපම සූත්‍රය කියන්නේ. මුළු මහත් ලෝකයේම ඉන්නේ මේ චරිත හත විතරයි. ඔබ ගැන මේ විග්‍රහ කරනකොට ඔබ දැනට ඉන්නේ කොතනද කියලා හිතා ගන්න. තව බුදු සමයෙන් පරම නිෂ්ඨාවර කරා ළඟා වෙන්න ඕන නම් තව කොතෙක් දුරට එහාට යන්න ඕනද කියලා තේරුම් ගන්න. සැබවින්ම මේ ආරම්භක දේශනයක් පමණයි. එක බණකින් ධර්ම ශ්‍රවණය කරලා හුරු නැති අයට බණ තේරෙන්නේ නැහැ. දැන් වර්තමානයේ තියෙනවානේ ඔය පිට්ටනියෙන් පිට්ටනියට එක බණක් කියලා යන ධර්ම දේශනා. අපි මේක හඳුන්වා දීමක් විතරයි කරන්නේ. ආයෙත් මට මෙතෙන් එන්න ඕන කියලා කියන්නේ නැහැ. නමුත් අපි මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ගණනාවක ඉන්නවා. අන්න ඒවාට යොමු වෙලා සවන් දෙන්න. ඒ වගේ එක බණකින් ඉවර කරන්න පුළුවන් නම් 2015 හෝ 16 කිරිබස්වරට ගිය මම මාසෙට එක බැගින් පැය දෙකේ ධර්ම දේශනා 55ක් කරලා තමයි නැවතුනේ. මේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් ඔබේ ජීවිතය විවරණය කරන විට මේ ත්‍රිපිටකයේ අඩංගු වදන් වල අරුත පාසල් මට්ටමේ අරුත නෙමෙයි ගැඹුරු අර්ථ තේරුම් ගන්නා විට තමයි දහම් රස දැනෙන්නේ. අපි වෙනුවෙන් තථාගතයන් වහන්සේ මේ යුගයේ අවබෝධයටපත් වුණේ. අපි උන්වහන්සේ අවබෝධයටපත් වී එලි කරපු දෙයින් ප්‍රයෝජන ගන්න ඕන. ඒක අපට අමතක වෙලා ගිහින් බොහෝ දෙනාට. අපි තථාගතයන් වහන්සේ ධර්මයේ පූජනීය මහා සංඝරත්නයේ පූජනීය වස්තු බවට පත් කරන වඳුන්ට පුදුන්න විතරක් සෝදානම් වෙලා. ඒක වරදක් එහෙම නැහැ. ඒක අයිති වන්නේ ආමිෂ පූජාවට. ප්‍රතිපත්ති පූජාව අමතක වෙලා එතකොට. නමුත් මේ දුකක් නැතුව ජීවත් වෙන්න ඕන නම් ප්‍රතිපත්ති පූජාවෙන් තමයි දුක අයින් කරලා දෙන්නේ. ආමිෂ පූජාවෙන් කරන්නේ දුක යටපත් කරලා දෙන එක, ඈත් කරලා දෙන එක, නැත්නම් දුක වෙනුවට වේදිත සෝයක් ලබා දෙන එක. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාම තලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. සත්ත ඉමේ භික්ඛවේ. මහන්නේ මෙන්න මේ පුද්ගලයෝ හත් දෙනා. උද්දකූපම පුද්ගලා. ජලජ ක්‍රියාකාරකම් වලට උපමා කළා වූ පුද්ගලයෙක් හත් දෙනෙක් මේ ලෝකයේ හුබවනවා, බබලවනවා. දකින්න ලැබෙනවා සංවිජ්ජමානව. දැන් ඉතින් හත එකපාර මම කියන්නේ නැහැ. ඊට පස්සේ කතමේ සත්ත කියන බුදුරජාණන් වහන්සේ මේ එක එක පුද්ගලයාගේ හැටි විවරණය කරනවා. මේ විවරණය තියෙන්නේ පහළම තැන ඉඳලා ඉහළ තැන දක්වා. ඒ නිසා මේ ධර්ම දේශනාවේ පහළ හරි ලේසියි. හැබැයි තුන්වෙනි තැන විතර පණිනකොට තමයි අහන්න බණ තිබෙන්නේ. පමණක් නෙවෙයි සමහර විට ඔබ විස්මයටපත් කරවන. ඔබ පාසලෙන් පිරිවෙන් ඉගෙනගත්ත දෙයට වඩා එහා ගිය ගැඹුරක් තියෙන බව මේවා තුළ කරුණු සහිතව සාධක සහිතව ඔප්පු කළ හැකියි. අන්න ඒවා තේරුම් ගන්න හොඳ කල්පනා ශක්තියක් නොනක් අවධානය යොමු කිරීමක් තියෙනවා. අපේ ධර්මදේශනා දරුවන් වෙනුවෙන් වෙනම ඉලක්ක කරනවා. ඔව් මම ළඟදී මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගිහින් ධර්මදේශනාවක් කළා පැය දෙකක උසස්තල විද්‍යාංශේ
12 හෝ 13 දරුවන්ට පැය දෙකම. එතකොට ඒ වචන, ඒ විද්‍යා උපමා ඔවුන්ගේ භාෂාව ගන්නවා. අද එහෙම ගන්නෙ නෑ. මේ ඉන්නේ මං හිතන්නේ තරුණ පිරිස ඉතා අඩුයි, මැදිවියේ වැඩිවියේ පිරිසක්. ඕකත් අපේ රටේ තියෙන ඛේදවාචකයක්. ඒකට යම් තැනක් ආවොත් මම කියලා දෙන්නම්. කතමේ සත්ත කවුද මේ හත් දෙනා? උන්වහන්සේ එක එක පුද්ගලයාගේ චරිතය විග්‍රහ කරනවා. ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ, මහණනි මේ අතර එක පුද්ගලයෙක් ඉන්නවා සකින් නිග්මුග්ගෝව නිම්මුග්ගෝති. ඒකාන්ත වශයෙන්ම ගිලුනොත් ගිලුනාමයි. ඒ වතුරේ නම් ගිලන එක නෙවෙන්නේ. දැන් මේ වතුරට උපමා කරලා තියෙන්නේ මතක තියාගන්න වතුරක ගිලන එකක් එහෙම නෙවෙයි, මේ උපමාවක් විතරයි. මේ සංසාර සාගරයේ ගිලන හැටි, ඉල්පෙන හැටි, සංසාර සාගරයෙන් එතර වෙන හැටි තමයි මේ සූත්‍රයේ තිබෙන්නේ. ඒකයි ඒක උදකූපම පුද්ගල කියලා කියන්නේ. දැන් පළවෙනි පුද්ගලයා ඔය නිම්මුග්ග කියන පදේ යෙදලා තියෙන්නේ සිංහල භාෂාවට තියෙනවා නිමග්න වෙනවායි කියලා. ඒ අර නිම්මුග්ග කියන පදෙන් තමයි හදලා තියෙන්නේ. සතුටේ ගිලෙනවා කියලා කියන්නේ සතුට සාගරයේ ගිලෙමු මේ නාවසරේ කියලා. එහෙනම් එක්කෙනෙක් ඉන්නවා ගිලුනොත් ගිලුනාමයි. කවුද මේ ඒකාන්ත වශයෙන්ම ගිලෙන පුද්ගලයා? කතංච බික්කවේ පුද්ගලෝ නිම්මුග්ගෝ නිම්මුගෝ. එතකොට උන්වහන්සේ උදාහරණ ඉදපන බික්කවේ කච්චෝ ඒකාන්ත කාලකෙහි සමන්නාගතෙහි අකුසලෙහි ධම්මෙහි. ඒ පුද්ගලයා නියත වශයෙන්ම නියත මිත්‍ය අදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයෙක්. කලු ධර්මයන් වශයෙන් පිළිගත්ත අකුසලේ කාල ඒකාන්ත කාලකේ. කලු කියන්නේ එතන රැ වෙනකොට තියෙන අඳුර නෙවෙයි. මේ කන්න කර්ම සුඛ කර්ම කියන පදය කර්ම සූත්‍රවල යොදලා තිබෙන්නේ සුඛ යහපත් කර්ම. ඒ කියන්නේ පුණ්‍ය කර්ම. ධාන කර්ම හෝ යහපත්. කන්න කර්ම පාප කර්ම. කලු. එහෙමයි කලු පදේ දෙන්නේ. එහෙනම් මෙන්න මේ ඔබේ සමාජයේ ඔබ අතර නොහිටියාට ඔබේ ගමේ නැත්නම් අසල්වාසී ගමක හෝ යම් නිවසක පන්සලට කවදාවත් ගිහින් නැති, භික්ෂුන් වහන්සේ නමකට ගෞරව කරලා නැති, වඳින්නේ නැති, වෙසක් වලට උත්සවයක් වශයෙන් ඒවැ වටිනාකම දන්නේ නැති, සිල් සමාදන් වෙලා ගිහින් සිල් සමාදන් වෙලා ගෙදර ඉන්න අම්මා කෙනෙක් hinaවට ලක් කරන, අනේ උන්ද ලගාව තියෙන සිල් කියලා. මෙහෙම චරිත තියෙනවා. පෙනෙන්නේම බුදු සසුනේ වැරැද්දක්. භික්ෂුන් වහන්සේගෙත් පෙනෙන්නේ වැරැද්දක්. අම්මගේ තාත්තගේ පෙනෙන්නේත් වැරැද්දක්. ගුරුවරයාගේ පෙනෙන්නේත් වැරැද්දක්. ඔහු හරි. හැබැයි ඔහුගේ රැකියාව, සුරාව, සූද දුරාචාරය, හෙරොයින් වලදා, මත්පැන් වලදා ආදී කොට ඇති මොකක් හරි දුස්චරිතයක්. දිවා රාත්‍රී දෙකේ සිත ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් පිරි අකුසලෙන් පිරණ ජීවිතයක්. අන්න පළවෙනි පුද්ගලයා. ඔබ අතර නැති වෙන්න පුළුවන්. ආපහු කල්පනා කරලා බලන්න අහවලා මේ වගේ නේද කියලා මතක් වෙයි ඔබ දැකලා තියෙන කෙනෙකුගේ. ඇයි මේ පුද්ගලයා ගිලුනොත් ගිලුනාමයි කියන්නේ? ඔහු සංසාර සාගරයේ පතරට ගිලිමින් ඉන්නේ. අපි කියමුකෝ වතුරක පීනගෙන යන්න බැරි නම් ඊට පස්සේ ගිලුනොත් මොකද වෙන්නේ? ගිලලා මැරෙන්න නෙවෙන්නේ. අන්න මේ සංසාර සාගරයේ පෞකාර පුද්ගලයාට පවෙන් හිත පිරුණන් පස්සේ ජීවිතය අගට සිහිකරන්න යහපත් කර්මයක් නැහැ. ධාන කර්ම ගැන කවර කතාවද? පුණ්‍ය කර්මත් නැහැ. කරපුවමයි හිතේ තියෙන්නේ. දැන් පරලෝය ආයුත්තේ ලෝභයෙන් නැත්නම් ද්වේෂයෙන්, විශේෂයෙන් ද්වේෂයෙන්. එතම් පාපයෙන්, පාපී චේතනාවෙන්. අපි ඒකට කියනවා පවෙන් පරලෝ යාම කියලා. ඔය පරලෝ යාම සම්බන්ධයෙන් ඔබ නම් මිය ගියා, පරලෝ ගියා කියලා තනි වචනේ පාවිච්චි කරાવી. අපේ ධර්ම දේශනාව අගට යනකොට පරලෝ යාම කීපයක්ම අපට විග්‍රහ කරයි. මේ පව Tamanගේ ධනය බවට පත් කරගෙන අනාගත විපාකයට එකතු කරන්නා හේතුවක් සිදු කරන්නා වූ කර්ම බීජයට පත් කරන මෙලවින් සමුගන්නා සෝ කායස්ස බේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති. හරි ලස්සන වචනයක්. දැනුත් අපි ළඟ මරණයක් තිබෙනවා, ඒක අපිට පේන්නේ නැහැ. ඒක පස්සේ ඉගෙන ගනිමු. නමුත් අපි හැමෝටම පේනවා ආගම් ભેදයකින් තොරව කය බිඳී සිදුවෙන මරණය. කායස්ස බේදෝ පරම්මරණා. කය බිඳී සිදුවෙන මරණයෙන් පස්සේ මේ පෞකාරයා පාප චේතනාව නැමැති මේ බෝට්ටුවේ ගොඩ වෙලා සතර අපායට යනවා.
අන්න ඒකට තමයි ගිලෙනවා කියන්නේ. සංසාර සාගරයේ ගිලෙනවා කියන්නේ මිනිසත් බව ලැබත් මොලෙන් පාවිච්චි කරන්නේ නැතුව යහපත් දේවල් වලට යන්නේ නැතුව පව් පුරවගෙන මරණින් එහා පැත්තට මිනිස් ජීවිතේ නැති කර ගන්නවා නම් එයාට කියනවා නිම්මුග්ගෝ. ඔබ අතර එහෙම කෙනෙක් ඉන්න බෑ. දෙවෙනියට අපි යනවා. ඉදපරබික්කේ කච්චෝ පුද්ගලෝ. දැන් අර සකින් කියන පදේ පාවිච්චි වෙන්නේ නැහැ. දෙවෙනි පදේට එනකොට කියනවා උම්මුංජිත්වා නිම්මුංජති. තපොඩි වෙනසකුත් තියෙනවා ඒකේ. ඉල්පෙනවට කියනවා උම්මුංජිත්වා කියලා. දැන් වතුර ඉල්පෙන්නත් පුළුවන්. නමුත් මොහුගේ චරිත ලක්ෂණය ඉල්පී ගිලෙනවා. මොකද්ද මේ ඉල්පීම කියන්නේ? කතංච බික්කවේ පුද්ගලෝ උම්මුංජිත්වා නිම්මුංජති. කොහොමද මහණනි මේ කෙනෙක් ඉල්පී ගිලෙන්නේ? අන්න ඒ පුද්ගලයාගේ ඉල්පෙන හැටි කතා කරනවා. ඔබටත් වෙසක්වලදී මෙබඳු අවස්ථාවකදී ශ්‍රම දානයකදී ගම් අතුරකදී මේ වගේ කාරණාවකදී මේ පරෝපකාරීත්වය හොඳයි නේද කියලා. ලබන අවුරුද්දෙත් අපි මෙහෙම දන්සලක් දෙමු. මෙහෙම කියලා ඒ වගේ පළවෙනි වතාවට කරපුවා එකෙන් පැහැදීමක් ඇති වෙනවා. මෙතෙන්දී ඔවුන්ට හිතෙන දෙයක් උන්වහන්සේ වදාරනවා. සාදු සද්දා කුසලේසු ධම්මේසු සාදු හිරි කුසලේසු ධම්මේසු සාදු ඔත්තප්ප කුසලේසු ධම්මේසු සාදු විරි කුසලේසු ධම්මේසු සාදු ප්‍රඥා කුසලේසු ධම්මේසු. අන්න සාදු පදයේ තියෙන තැන යහපත් කියලා ඒ කියන්නේ. එබඳු පාපයන්ගේ නිරත වෙලා හිටියත් ඉඳ හිට යහපත් දෙයක් කරන්න ගත්තාම එහෙනම් මේ අපි මේ කර ඉන්නේ නරක වැරදි වල ටිකක් නේද? මේවා කළොත් හොඳයි. සද්ධා. දැන් මේ කුසලේසු ධම්මේසු කියන පදය ටිකක් අරුත් දෙආකාරව තියෙන එකක්. දැන් පාප කර්මයට පාප කර්ම කිව්වොත් පිනට කුසලයේ කියලා කතා කරනවා මේ සමාජයේ. ඒකට අපි කියන්නේ භවගාමී කුසලය කියලා. අර අපාය යන එක භවගාමී අකුසලය, මේක භවගාමී කුසලය. නමුත් දස කුසල් විග්‍රහ කරන ධර්ම ග්‍රන්ථවලදී කුසලයේ පෙන්වන්නේ දස කුසලයෙන් වෙන්වීම කුසලයයි කියලා. එතකොට වෙන්වීම කුසලයයි කොහොම දස කුසලයට ආවේ? දස කුසල් කියලා જાතියක් වෙනම නෑ, අංක 10ක්. ඒ 10ෙන්ම වෙන්වීම. තව ටිකක් එහාට ගියොත් දස කුසල් වලට මුල ලෝභ දේශ මොහ වලින් වෙන්වීම කුසලයයි. ඒ නිසා භවගාමී කුසලයේ තුල ලෝභ දේශ මොහ වලින් වෙන්වීමක් වෙලා නැහැ. ද්වේෂයෙන් වෙන් වෙලා තියෙන්න පුළුවන්. ලෝභ මොහ තියෙනවා. නමුත් භව නිරෝධගාමී කුසලයකදී ලෝභ දේශ මොහ වලින් වෙන්වීමටයි මේ පෙන්වන්නේ. අර කුසලේසු ධම්මේසු කියන්නේ ඒකයි. අපිත් මේවා කළොත් හොඳයි කියලා එහෙම ඉඳලා හිටලා යහපත් ක්‍රියාවක් කරපු කෙනෙකුට හිතෙනවා. නමුත් ඔහු තාම ඉන්නේ පෘථග්ජන භූමිය සහ පාප චේතනා ජීවන වෘත්තිය බවට පත් කරගෙන. දන්සලෙන් ගෙදර ගියාම, පන්සලෙන් ගෙදර ගියාම, වන්දනාවෙන් ගෙදර ආවහම අර පුද්ගලයා නෙමෙයි Tamanගේ හිතේ තියෙන හැඟීම් විස්මතු වෙනවා. එතකොට අර වන්දනා ගමන, අර පරිත්‍යාගය, අර පොරොන්දු ඔක්කොම මතක නැති වෙනවා. එහෙනම් අර යම්කිසි යහපත් කටයුත්තක් කරලා හතර ලබන එකට කියනවා උම්මුංජිත්වා කියලා. පරණ තැනටම වැටෙනවට කියනවා නිම්මුංජති කියලා. ඉපිල්පී ගිලෙනවා. එතකොට මේ සමාජයේ එහෙම චරිතක් තියෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතුව ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් සහ ඊට අවශ්‍ය අවබෝධය ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් යම් දෙයක් කරලා සතුට වෙනරුණාම ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ අර ලෝභ දේශ මොහ මූලයන් මතුවෙන විට මේක අමතක වෙනවා. ඔබටත් එහෙම ආයෙ පේන්න පුළුවන්. වෘත්තීය වශයෙන් හොරකම හෝ මත්පැන් පානය හෝ අල්ලස් ගැනීම හෝ තවත් මොනවා හරි දේවල් කරමින් ජීවත් වෙලා විශාල මුදලක් වියදම් කරලා දන්සල් පින්කම් කරන අයත් ඉන්නවා. එතකොට ඔවුන්ගේ චරිත නම් කරන්න වෙන්න ඕන පින්වතා කියලා නෙවෙයි, පව් පින්වතා කියලා. පව්වතා සහ පින්වතා දෙකම ඉන්නවා එතන. දවස් 27ක් පව්වතා, එක දවසක් පින්වතා වෙනවා. ඒ වැඩියෙන් බර එතකොට පින්වතාද පව්වතාද කියලා බලන්න වෙනවා. සමාජ විග්‍රහයක් මේ ත්‍රිපිටකයේ තියෙන්නේ කියලා මම කියන්නේ ඒකයි.
එහෙම කළත් එයාට ඉදිරියට යන්න පාරක් හමු වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒ සඳහා පෙන්නනවා තස්ස සද්දා නේව හායති. එහුගේ තණ්හාව පිහිටන්නේ පිරිහෙනවා. නේව තිට්ඨති. තිටි පිහිටන්නේ පිරිහෙනවා. ගෙදර ගියාම නැත්නම් ඊට පස්සේ වෙනත් කර්කස අරමුණකට මුහුණ දීපුවාම ගිහි කම් කට්ළු වලට අමතක වෙනවා. එහෙනම් මේ චරිතවල පළවෙනි චරිතයත් හොඳ චරිතයක් නෙමෙයි, සැබෑ බෞද්ධ චරිතයක් නෙමෙයි. දෙවෙනි චරිතයේ ඉඳ හිට යහපත් පැත්තට හැරුණාම බර පැත්ත යහපත් පැත්ත. එහෙනම් ආයෙත් සංසාර සාගරයේ ගිලෙන පාර තමයි මතුවෙන්නේ. ඉදපන බික ඒකච්චව පුද්ගලෝ තුන්වෙනියෙක් ඉන්නවා. උම්මුඤ්ජිත්වා ත්‍රිතෝ හෝති. ඉල්පි හිටිනවා. එයා පිරෙහෙන්නෙත් නැහැ. දිනු වෙන්නෙත් නැහැ. එතනම ඉන්නවා. චිත්තති කියන්නේ ඒකයි පාවේ ඉන්නවා වගේ. මේ සාගරේ වතුරක පායනව නෙමෙයි මේ පෙන්වන්නේ. මේ චරිතය මම පෙන්වන්නම් ඔබට. විහාරස්ථාන ඇසුරු කරගෙන සිල් සමාදන් වෙන බුද්ධ බෝධි පූජා පවත්වන මල් පහන් පූජා කරන අතුපතු ගාන පිරිස් ඉන්න අවුරුදු 25ක් 30ක් 40ක් සමහර විට. අවුරුදු 25 30 පටන් ගත්තා නම් 50 පටන් ගත්තා නම් පැරණිම දායකයව විදිහට විහාරස්ථානයේ කටයුතු කරනවා. හැබැයි මල් පහන් පූජා කරන්න බුද්ධ පූජා පවත්වන්න අතුපතු ගාන්න ඇරුණාම බණ තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ශ්‍රද්ධාව වැඩෙන්නෙත් නැහැ. පිරෙහෙන්නෙත් නැහැ. එතනමයි. හැමදාමත් බණ අහනවා අනිත්‍ය මොකක්ද ඇහුවොත් කියලා දෙන්න දන්නේ නැහැ. හැමදාමත් බණනවා පංචස්කන්ධය මොකක්ද කියලා ඇහුවොත් පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා කියයි. අන්න එහෙම මේ ධම් අවබෝධය තුළ තිබෙනවා මිනිස්සුන්ගේ දැක්ම පුළුල් වීමක්. ඒකට පෙන්වන්නේ ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්ඛුම් කමති. ඕන කෙනෙකුගේ ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාව සුමු වෙන්න ඕනලු. මේ තුන්වෙනි පුද්ගලයා ගාවත් ඒක නැහැ. ඔහේ සිල් සමාදන් වෙලා වන්දනා කරලා බෝධි පූජා පවත්වලා පින් ඇති. පිනෙන් ජීවිත අවසාන වෙනකොට ඊට හා ලබාගත් අධිගමයක් හෝ අවබෝධයක් නැතුව ආපහු රෝගී වුණාම හරි තිබුණ දේවල් නැති වුණාම හරි අඬ අඬ ඉඳලා වැළපෙලා නැත්නම් කාට හරි තාප කර කර නිදලා මේ යන්න වෙනවා. මේ පුද්ගලයෝ තුන්දෙනාම බුදුන් වහන්සේ හඳුන්වනු ලබන්නේ ධර්මයක් නොඇසූ ධර්මයක් නොතේරෙන පෘථග්ජනීන් විදිහට. එක්කෙනෙකුට වඩා එක්කෙනෙක් හොඳ වුණත් මේ තුන්දෙනාටම හොඳ චරිත සහතිකයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක කෙටියෙන් අවසන් කළා. ඊතුරු චරිත ඔහම ලේසියෙන් ඉවර කරන්නේ නැහැ මම. අන්න ඒව තමයි ඉගෙන ගන්න ඕන. දැන් අර උම්මුඤ්ජිත්වා කියන පදේ හැමතැනම තියෙනවා. එකෙන් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඉස්සර වෙලා. සාදු සද්ධා. තෙරුවන් කෙරෙහි පැහැදීම කියන වචනේ පැහැදිලි කරනවා සද්ධා කියන එකට. නමුත් මේකේ ආගම ආදිම කියලා දෙපැත්තක් තියෙනවා. පේන මට්ටමේදී සම්මත තෙරුවන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පූජනීය මහ සංඝරත්නය. ඒ අය කෙරෙහි පවතින එක සද්ධාව කියලා කියනවා. තව තියෙනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාන අධිගම සද්ධාය කියලා. ඒක නොපිරිහෙන සද්ධාවක්. පිරිහෙන සද්ධාවේ හැටි මෙහෙමයි. ස්වාමින් වහන්සේටම සලකනවා අඩුපාඩුවක් දැක්කොත් තරහ වෙනවා. එහෙම නැත්නම් ඇද පළුදු කියනවා. නැත්නම් පහර ගහනවා. ඒ පිරිහෙන සද්ධාවේ හැටි. මට මතකයි දකුණු පළාතේ පහුගිය කාලෙක අවුරුදු 20ක් 25කට 30කට ඉස්සෙල්ලා මේ සිද්ධිය වුණ දෙයක් තියෙනවා. කෙනෙක් දායක මහත්මයෙක් ගිහින් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා දාණයට 19ක්. එදා තියෙන කාර්යබහුලත්වයේ හෝ ස්වාමින් වහන්සේලා හොයාගන්න බැරි කමින් ලැබෙන්නේ 6-9යි. ඔහුගේ ශ්‍රද්ධාව වැටුණා. ඔහු දාණය දීලා හැන්දෑවේ පිහියකුත් තරම් පන්සලට ගියයි කියලා කියන උල් පිහියක් අරන්. මොකටද කියලා මං කියන්නේ නැහැ. හාමුදුරුවොත් එක්කලා ගනුදෙනුව බේරගන්න කියලා විතරක් කියන්නම්. අන්න ඒ පෘථග්ජනයාගේ ශ්‍රද්ධාවේ හැටි නැති වෙනවා. නමුත් තෙරුවන් කෙරෙහි පැහැදීම තෙරුවන් ගැඹුරට හඳුනාගත්තන් පස්සේ කෙනෙක් අතින් වරදක් වුණාට ඒක කෙලෙස් වල වැරදි ඇරුණාම පුද්ගලයාගේ වරදක් වශයෙන් පෙනෙන්නේ නැහැ.
ඔබ හිතනවාද මේ වැරදි කරන්නේ පුද්ගලයෝ කියලා? ඔව් නීතියට අනුව පුද්ගලයෝ තමයි. නමුත් බුදුධර්මයේ ගැඹුරට අනුව සියලුම වැරදි කෙලෙස් වලින් සිදු වෙන්නේ. එහෙනම් කෙලෙස් තියෙනකොට වැරදි සිද්ධ වෙනවා. නිකලෙස් වෙන්න උත්සාහ කරන්න ඕනේ ඒකයි. එනිසා මේ තුන් දෙනාගේ බණ ඔබට තේරෙනවා. ඊළඟ බණ තමයි හොයන්න වෙලා තිබෙන්නේ. අපි අර ටික කියලා ඉමු. සාදු සද්ධා. එහෙනම් සද්ධාව හොඳයි. හිරි. අර පවෙන් ඉවත් වීමට පවට ලැජ්ජාවක් තියෙනවා නම් හොඳයි. ඔත්තප්ප. පවට බයක් තියෙනවා නම් හොඳයි. ඒ වගේම ඒ සඳහා තමන්ගේ හිත පෙළඹුණාට පරණ පාරේ ඵලයන් කියලා නොයා ඉන්න වීරිය කරන එක හොඳයි. ඒක වීරියෙන් කරන්න ඕන දෙයක්. විරේණ දුක්ඛං අච්ඡේති. අපි යම්කිසි දුස්චාරයකට හුරු වුණාම ඒ පැත්තට යන්න කියලාමයි හිත කියන්නේ. අපි හිතමුකෝ හවසට හොරමත්යන් පොලකට යන්න පුරුදු වෙලා හිටියා කියලා කවුරු හරි කෙනෙක්. ඇවිදින් වැටිලා දත් ටිකක් ගැලවිලා ආයෙ නම් යන්නේ නැහැ කියලා තමයි හැන්දෑවට කියන්නේ. උදේට. ළමයට දවල් වෙනකොට හවස් වෙනකොට ඉබේ අතෙන්න මෙහෙය වෙනවා. අර ගිජුකමේ හැටි. අන්න එහෙම මේ වැරදි පැත්තට ගියෙක් කෙනාට ඒ පැත්තට යන්න කියලා කරන බලපෑමෙන් මිදෙන්න ඒකේ වරද තේරුම් ගන්න වීරියක් තියෙන්න ඕන. වැරදෙන් මිදෙන්න විතරක් නෙමෙයි කෙලස් නැසන නිසා ඊට එහාටත් මේ වීරිය විරේණ දුක්ඛං අච්ඡේතිනේ. දුක් කෙලවර කිරීම සඳහා වීරියක් තියෙන්න වෙනවා. ඒක දෑතේ වීරිය, කයේ වීරිය නෙමෙයි. සිතේ වීරිය. එහෙනම් අන්න සාදු විරිය කුසලේසු ධම්මේසු. වීරිය කරන එක හොඳයි. තව එහාට වචනයක් තියෙනවා පෘථග්ජනයිට නැති සාදු ප්‍රඥා කුසලේසු ධම්මේසු. මේ අකුසලෙන් වෙන්න කුසල් දහම් මාර්ගය කියලා හි ප්‍රඥාවත් වැඩි දියුණු එක හොඳයි. මෙන්න මේ අදහස් පහෙන් යුක්ත වෙනවට තමයි ඉල්පෙනවයි කියලා කියන්නේ. නමුත් පාපයට බර පුද්ගලයා ධම්මස පෑදුන්නේ නැති පුද්ගලයා ඉල්පුණාට ගිලෙනවා පහු වැටෙනවා. අනිත් පුද්ගලයා ඉල්පුණාට දියුණුවක් නැහැ එතනම ඉන්නවා. දැන් හතරවෙනි තැනට එන්න වෙනවා. ඉදපන වික්ක ඒකච්චෝ පුද්ගලෝ උම්මුඤ්ජිත්වා විපස්සති විලෝකති. කතංච වික්කවේ පුද්ගලෝ උම්මුඤ්ජිත්වා විපස්සති විලෝකති. කවුද මහණෙනි මේ ඉල්පිලා විමසා බලන කෙනා? ලස්සන වචනයක් නේ. සිද්ධාර්ථ චරිතය හැදෑරුවා නම් මෞකස උපදින්න ඉස්සරලා කරපු වැඩක් තියෙනවා විලෝකණය කියලා. පංච මහා විලෝකණය. කාලය, දීපයේ, දේශයේ, කුලයේ මව් සොයා බැලීම. එහෙනම් මේ විලෝකණය කියන්නේ හොයා බැලීම. නිකන් නෙමෙයි නුවණින් හොයා බලනවා. විපස්සති විලෝකති. අන්න එතනින් එහාටයි බණ ආරම්භ වෙන්නේ. දුකින් නැත මිදෙන මඟ ආරම්භ වෙන්නේ. අන්න ඔබට විපස්සති විලෝකති කරන හැටි මම ටිකක් කියලා දෙන්නම්. ඒකට විවිධ පාරවල් තියෙනවා. දැන් මට මතකයි මම 6-7 පන්ති වල ඉගෙන ගන්න කාලේ ගමට ඇවිදින් නිවාඩු ගත කරලා යනකොට ආච්චි අම්මා වැන්දහම මගේ පුතා බුදුන් දැක නිවන් දකින්න කියලා කියනවා. මම කල්පනා කරනවා එහෙනම් ආපහු බුදුන්ම පහළ වෙන්න ඕනේ එදාට තමයි මේ ආච්චි අම්මා මට ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්න කියලා. මගේ ඇස් දෙකෙන් මං හිතන් හදාගෙන ඉන්නවා පාරේ වඩින බුදුන් දැක්ක දවසට නිවන් දකින්න. ඒ ළමෙක් වශයෙන් මගේ අවබෝධය. ඒ නිසා දරුවන්ට නම් මේ ප්‍රතිමා වහන්සේ පෙන්නලා ඔය තමයි බුදුහාමුදුරුවෝ කියලා කිව්වට කමක් නැහැ. නමුත් මේක කලා ශිල්පයක් නේ. මුල් අවුරුදු 236 300ක තුළ තිබුණෙත් නැති එකක්. ඊට පස්සේ තමයි ගාන්ධාර, අමරාවති, මතුරා කියන මේ කලා සම්ප්‍රදායල් හම්බ වෙලා ප්‍රතිමාවක් නිර්මාණය කරයි කියන්නේ. ඊළඟට 7-8 ශ්‍රේණි වලට යනකොට පෙන්නනවා බුදුන් කියන්නේ මේ පිළිමයක් නෙවෙයි. අපි වගේම ශ්‍රේෂ්ඨ මව් පරපරකින් බිහි වෙලා හතරදියම් පුරුෂයෙක් රජසභ විඳලා Taman නුවණින් යම්කිසි ගවේෂණයක් කරලා මිදීමකටපත් වීමක්. බුද්ධ කියන්නේ අවබෝධයටපත් වීම. සිද්ධාර්ථ ගෞතම. ගෞතම බුද්ධ. සිද්ධාර්ථ තමා නම. බුද්ධ කියන්නේ ඔබට නැති අවබෝධයටපත් වූ තැනැත්තා. එතකොට බුදුන්ට අරුත් දෙකයි. ප්‍රතිමාව බුදුන්, පුද්ගලයා බුදුන්. පුද්ගලයා දැකීම බුදුන් දැකීම නම් ಭಾರತයේ උපදින අවුරුදු 45ක කට්ටියට විතරයි බුදුන් දකින්න පුළුවන්. උන්වහන්සේගේ 35 සිට 80 දක්වා කාලේ. ආයෙ ඊළඟ බුදුන් එන කල්ම ඉන්න වෙනවා. නමුත් මේකට එකග වෙන්න බැරි කියමන් ත්‍රිපිටකයට පවතිනවා. ඒ කියමන් අනුව ගත් කල වෙන ක්‍රමයක් තියෙනවා බුදුන් දකින්න.
කින්තේ වක්කලී මිනා පූතිකායන දිත්තේන යෝකෝ වක්කලියේ ධම්මං පස්සති සෝමං පස්ස. ධම්මං හි වක්කලි පස්සන්තෝ මං පස්සති. වක්කලිය මේ කොටස් 31කින් හැදෙන ශරීරය දිහා බලන්න ඉඳලා බුදුන් දකින්න බෑ. මා දෙසූ ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන්. අන්න ලස්සන වචනයක්. එතකොට මේ ධර්මයේ දැකීමෙන් දකින බුදුන් පිළිමේද පුද්ගලයාද නැත ඊට එහා ගිය අරුතක්. මේකට සමගාමී සූත්‍රයක් තියෙනවා කුද්දක නිකායේ. අපි මේ පොරොණ සිවුරට කියන නමක් සංඝාටිකරණ කියලා කියන්නේ. එකකට නමක්. උපමාවකට අරන් පෙන්නනවා යම්කිසි භික්ෂුවක් මගේ සිවුර කොන ළඟට වෙලා ගෑවි එල්ලි හිටියත් ඔහුට බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ගෞගානක් ඈත හිටියත් ධර්මයේ දැක්කොත් බුදුන් දකින්න පුළුවන්. අන්න මේක තමයි අපිට වීරියක් ඇති කරන ධෛර්යයක් ඇති කරන කාරණේ. අපි මේ බුදුන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2600යි ගත කරලා 50 ලක්ෂයක් ගත කරලා නැහැ. ඈත නෙවෙයි අපි එච්චර මේ ඉන්නේ. තාමත් අපේ රටේ මේ තේරවාදී පරපුර විසින් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය කටපාඩමින් පවත්වාගෙන යන සූත්‍ර නාමාවලියට සකස් කරලා බහනක පරපුර වශයෙන් අරන් ඇවිත් ಭಾರತයෙන් ලංකාවට ගෙනත් ලංකාවේ බැමිණි ඉතිහාසායනතුරු ප්‍රවේශම් කරලා ඉන් පස්සේ කටපාඩම් කරගෙන ඒක අනුතරදායකයි කියලා තාල පුස්තකවල ලියනවා. ග්‍රන්ථාරූඪ කිරීම තල්කොළවල පන්සල්වල තියෙන පුස්තක පොත් දැකලා ඇති ඔයගොල්ලෝ. ඒක අද දක්වා ඊට පස්සේ භික්ෂු පරම්පරාව ශිෂ්‍යානුශිෂ්‍ය ක්‍රමයට ගුල්ලන්න කන්න දෙන්නේ නැතුව, වේයන්න කන්න දෙන්නේ නැතුව අවුවේ දාලා ප්‍රවේශම් කරලා තියෙනවා. මොකටද මේ පරිස්සම් කළේ? ඔළුවේ තියාන යන්න. නැත්තම් දුම් කල්ලල වදින්නද? පරිස්සම් කරන එක හොඳ පුණ්‍ය කර්මයක්. නමුත් මේක ඇතුලේ තිබෙන්නේ බෙහෙත් වට්ටෝරුවක්. ඒ වෙදපතුත් තියෙනවනේ කුස්කලපත් කියලා. ඒකවල ඒවත් වෙදකම තිබෙනවා අකුරු ටික. ඔය අකුරු ටික කියුවට ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ අකුරු ටිකෙන් කියවෙනවා නම් අරලුවලු නෙල්ලි සමසමවගෙන අටයකට පෙර සින්දා සිනිමි පැණි තමා බොනවා කියලා ඒක කළොත් ලෙඩේ සංසිඳෙනවා. එහෙනම් මේ සූත්‍ර දේශනාවල පවතින්නේ ලෙඩට අර වගේ බාහිර කායික ලෙඩට වඩා සාංශාරික ලෙඩට අවශ්‍ය හොඳ කරගන්න අවශ්‍ය බෙහෙත් වට්ටෝරුවක්. කියෝලා බලලා තේරුම් අරගෙන බෙහෙත හදාන්න බොන්න ඕන. මේ පූජනීය මහා සංඝරත්නය ඔබේ උදව්ව ඇතුව පන්සලක් මුල් කොටගෙන රජමහා විහාර විශේෂයෙන් අද දක්වාම මේ ත්‍රිපිටකය රැකගෙන ඒම ලෝකෙට කරපු විශාල මෙහෙවරක්. මොකද මේක නැතුව ගියා නම් ආයෙ තනියෙන් හොයන්න අපට බෑ. යම් යම් දොස් තියෙනවා පාලි සිංහලට පරිවර්තනය කිරීමේ නිසා අපේ තේරුම් ගැනීමේදී. ඒක අතින් අතට යනකොට කටින් කට යනකොට වචනයක් වෙනස් වෙනවානේ. නමුත් මේක තිවෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා මේ ත්‍රිපිටකය තුළ වැඩ ඉන්නවා. අපිට තියෙන ගුරුවරයා හොයාගන්න. කවුද ගුරුවරයා? ධර්මයයි. තමන් වහන්සේත් සිවෙන සතියේදී කල්පනා කරයි කියලා තිබෙනවා මටත් ගුරුවරයෙක් ඉන්න ඕන. බොහොම නිර්හංකාර ලෙස. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර භග්ගවැනි අය ගුරුවරයෙ උනේ නැහැ. පෙරබුදුවරු ගුරුවරයා බවට පත් කරගෙන තිබෙන්නේ ධර්මයේ කියලා තමනුත් ධර්මයේ ගුරුතන්හි තබාගත්තා කියලා ඔබ අසා ඇති. එහෙනම් අපිටත් මේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයාගේ උදව්ව ගන්න හැකිනි. පොත පෙරලන්න නැතුව බෑ. ඒ වගේ මේකට දුම් අල්ලලා විතරක් බෑ. ඒක කියවන්න ඕන නැත්නම් තේරුම් ගත්ත අයගේ ආශ්‍රයෙන් ඒකේ තියෙන දේ තේරුම් අරගෙන ඒක ජීවිතයට බද්ධ කරගන්න හැටි හොයන්න ඕන. ඔබ නිවන් කියන වචනේ දැම්ම හොයන්න යන්න එපා. නමුත් මේ ජීවිතය ගත කරනකොට ඔය ලෙඩවීම මහලු වීම ආදී වලට අමතරව මේ ලාභාලාභ සැපදුක් නින්දාව සංසා නිසා බිරිඳ බැන්නාම සැමියා බැන්නාම දරුවෙක් පැනලා ගියාපුවාම දරුවා අකීකරු වුණාම ඉඩම් අර්බුදයකදී ඕනවාගේ කාරණාවලදී හරියට හිතට රිදෙනවා. කවුද ඒක නැතුව ජීවත් වෙන්න අකමැති? ඕන කෙනෙක් කැමතියි. නමුත් තමන් යන මාර්ගයෙන් එයින් මිදෙන්න තේරෙන්නේ නැහැ. ඒකට තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ඕනේ. අපක තබා ගන්න. අපි මේ කතා කරන දැන් මේ විපස්සති විලෝක තියන්නේ හරිද? හොයලා බලන්න.
එතකොට බුදුන් කියන වචනට අදාළ ධර්මයේ දකීද බුදුන් දකී කියන එකේ ධර්මයේ කියලා පදයක් තියෙනවා. ධර්මයේ කියන්නේ ජාතක කතා වලට, චරිත කතා වලට, අධර්ම රත්නාවලියටද මොකටද කියලා හොයන්න. ගුත්තිල කාව්‍යයටද, ලෝවැඩ සංග්‍රහවටද. එහෙම පැත්තක් තිබෙනවා. තව පැත්තක් මෙහෙමත් තිබෙනවා. මේ දුකටපත් වෙන හේතුවට විතරක් කර්ම කියන පුරුද්දක් අපේ බෞද්ධ සංස්කෘතිය තුළ අනවබෝධයටපත් අය ගාව තිබිලා තියෙනවා. දැන් මේක වෙනස් කරගන්න කාලය. කර්ම කියන්නේ පව් වලට විතරක් නෙමෙයි. කර්ම සමහර විට ඔබ දන්නවා ඇති දෙකක් තියෙනවායි කියලා. ඊට එහා ගිය අය. එකක් පාප කර්ම අනික පුණ්‍ය කර්ම කියලා. නෑ. තවත් ඊට එහා ත්‍රිපිටකයේ කර්ම තියෙනවා. අන්න හොයන්න ඕනේ ඒකයි. කොහෙද ඒක තිබෙන්නේ? අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. එක ළඟ තියෙනවා කර්ම 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 කියලා සප්ත කර්ම සූත්‍ර. කර්ම සූත්‍ර 7ක්. මේක නම් අපි අහලා තේරුම් ගන්න ඕන එකක්. පාලියෙන් මෙහෙමයි කියන්නේ. චත්තාරි ඉමානි භික්කවේ කම්මානි මයා සයන් අභිඤ්ඤාය සච්චිකත්තාප වේදිතානි. මහණෙනි වෙන්න මේ කර්ම જાති 4 මම මගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි ලෝකෙට දේශනා කළේ. දැන් කර්ම 1 දන්න කෙනා හරිද? 2 දන්න කෙනා හරිද? නෑ 4ක් තියෙනවා. අන්න බුදුන්ගේ හෙලිකිරීම. අන්න බුදුන්ගේ හෙලිකිරීම. දැන් මේ කර්ම ටික හොයාගත්තොත් එහෙම ඒවට නම් තියන්න වෙනවා. කන්න කර්ම, සුක්ඛ කර්ම. කන්න කර්ම, සුක්ඛ කර්ම, කන්න සුක්ඛ කර්ම. එහෙමයි වට කියන්නේ. ඒ තුනයි කියවෙන්නේ. මේ කර්ම කියන පදේ තේරුම පව් කියන එක නෙමෙයි. මේ ජීවිතයේ ඉක්මවා යමින් අනාගත ජීවිතයක අපාය හෝ දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලබා විපාක දෙන්න සිදුවෙන හැම දෙයක්ම කර්ම. මුලට වෙනස් පොඩි නමක් දානවා. අතිවික්කවේ කම්මං කන්නං කන්න විපාකං. මහණි කර්මයක් වගේක් තියෙනවා චේතනා මුල් කරගත්ත පස්පව් දස කුසල ආනන්තරී අකුසල කර්මයන් කරනවා නම් කන්න කර්ම හේවත් පව්කම් අනාගතයේ දුක් විපාක. ඒ බඳු පන්සල පැත්ත බලන්නේ නැති යහපත් දේවල් කරන්නේ නැති බුදු ජීවිතයක් ගත කරන පුද්ගලයෙකුගේ ජීවිතයට අපිට කියන්න වෙනවා කම්මං සරණං ගච්ඡති. එහෙම නැත්නම් පාපං සරණං ගච්ඡති. ඔහු පාපේ සරණ යන කෙනෙක්. ඔහුට ඒකෙන් සල්ලි හම්බ වෙනවා, හොඳ ගෙවල් දොරවල් හදාන AC වාහන ගන්න පුළුවන්, කොටපතියෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහේ සරණ කරන තියෙන්නේ රට ජාති ආගම වෙනසී යන ආත්මාර්ථකාමී මුකටගත් Tamanට සල්ලි හම්බ වුණාට අනිත් හැමෝම වෙනසෙන මාර්ගයක් නම් ඔහු යහපතක්ද කරන්නේ? ආගමට හෝ රටට හෝ ජාතියට. ජාතියක කොඳුනාරියට කියන්නේ තරණ පරම්පරාව. ඔවුන් නිසි හෝ අනිසි විදිහට නීත්‍යානුකූලව නැතුව සුරාවට සූදර දුරාචාරයට හෙරොයින් වලට පුරුදු කරනවා නම් නැත්නම් පාසල් ගොඩ නැගිල්ල ඇතුලේ බూరు ගහන්න උගන්වනවා නම් පහුගිය දවස්වල පත්තරේ තිබිච්ච දේවල්. ඔචරලා නැත්නම් මොරකාරයෝ හරි තවත් කවුරු හරි. ඒ ජාතියේ කොඳුනාරටිය කඩන වැඩ නෙවෙයිද? ඒ පින්ද කන්න කර්ම. නමුත් මේවට විපාක තියෙනවායි කියන එක පිළිබඳ විශ්වාසයක් වුන්ට නැහැ. හරිද බලන්න. අන්නේ විශ්වාසය ඇති වුණොත් පාපයට බය වෙනවා. පළමු සංවරය තමයි මේ රටේ ඉස්සර වෙලා නීතිගරුක පුරවැසියන් හදන්න නීතිය හැමෝටම සාධාරණයි. නීතිය හදලා තියෙන්නේ වැරදි කරන අයට දඬුවම් දෙන්න, වැරදි නොකරන අය පරිස්සම් කරන්න. ඒක අග්ගඤ්ඤ සූත්‍රයේ නීතිය හැදුන හැටියෙන්ම කියලා තියෙනවා. මේ සියල්ල පැහැදිලි කරන්න වෙලාව ලැබෙන්නේ නැහැ මට. පළමුව හැමදෙනාම වැඩි දෙනාගේ යහපත සඳහා සකස් කළා වූ නීතිය ගරු කරන්න ඕන. 100%ක් හරි නෑ නීතිය. දෙවනුව තථාගත ධර්මයේ පෙන්ලා තිබෙනවා තමන්ට තමන් වගකිය යුතු කර්ම විපාක කියලා දෙයක්. අන්න එහෙනම් දුක් විපාක අකමැති නම් පාප කර්මයන් නොකර ඉන්න ඕන. හොඳයි මේ රට තුල එහෙම බෞද්ධ කියලා පරිසරයක් තිබුණාට එහෙම ඉන්න බවක් පේනවද? ධර්මශාලාව තුල 70ක් 80ක් ගිය ආච්චියම්මලට සීලාට බණ කීවට
රටේ ක්‍රියාකාරී කාර්ය මණ්ඩල ඉන්න අයගේ හැදෙනවද? ප්‍රභූ කාර්ය මණ්ඩලයක ඉඳලා හවුවෙනවා හිඟුරාන තීනිසං කම්හල ඉන්දියාවට පවරා දීම සඳහා කෝටි 5ක්ද 10ක්ද අල්ලස් ගන්න ගිහින් කෙනෙක්. හොඳ මහත්වරයෙක් නේද? මහත්තුරුනේ. සයිකෝඩ් දාපු. නමුත් රටට ඉන්න තියෙන ධනයක් සාක්කුවට දාගන්න ගිය මහත් හොරෙක් වුණා නේද? මෑතදී තව දෙන්නේ කිරේ යනවා කෝටි 2ක්ද කීයක්ද හොරකම් කරන්න ගිහින්. ප්‍රසිද්ධ මහ බැංකු මංකොල්ලයක් තියෙනවා. කොච්චරද දන්නේ නැහැ කරපු පාඩුව. ඔය කෙල්ගම් කවන හොරුද ඔය කරලා තියෙන්නේ? නෑ උගත්තු. මහත් හොරු. විශ්වාස තියනවා නම් කරයිද? විපාක Tamanda විඳින්න වෙනවයි කියලා. දැන් ඉතින් ඇත්ත එළි වෙනකොට කරන කල්ට පව් මීරිය මීසේ විඳින කල්ට දුක් දැඩි වේගිනිසේ මෙලෝ වශයෙන්ම පරලෝ වශයෙන් කවර කතාවද? ඔය බෞද්ධ සමාජයේ හරස්කඩ මම වෙලාවකට පෙන්නනවා කෙටියෙන්. බෞද්ධ සමාජයේ අපේ හාමුදුරුවෝ නම් කිව්වා පුළුවන් නම් කසිප්පු අල්ලලා දෙන්න මගේ ගමේ අවුරුදු 15ක් තිස්සේ නෑ කියලා. මම වඳිනවා ඒ ගැන. කරන්න පුළුවන් නම් පළවෙනියෙන් කරන්න ඕනද? නමුත් රටේ තොට හොයලා බැලුවොත් එහෙම 80ක් තාමත් මද්යපාන ලෝලීන් බෞද්ධයෝ. එතකොට සික්ඛාපදං සමාදියාමේ වළංගු නෑ අවලංගුයි නේද? ඔබ මේ සමාජයේ දුක් මහන්සි වෙලා හරි අම්බ කරලා පාසල් යනවා දරුවෝ. නමුත් මේ සමාජයේ සංඛ්‍යාලේඛන වල තියෙනවා මව් කුසින් එළියට එන්න ඉස්සර වෙලා උපදිනවට වඩා ළමයි වැඩි ප්‍රමාණයක් මව් කුස තුළ මරා දානවා හේවත් ගබ්සා කරනවා. වෛද්‍යවරයා වෙන්න පුළුවන්, හෙදිය වෙන්න පුළුවන්, අදාළ කෙනා වෙන්න පුළුවන්, තව කෙනෙක් වෙන්න පුළුවන්. ඔක්කොම මිනිමරුව නෙමෙයිද? එතකොට ඒ බෞද්ධකමේ හරස්කඩක් නේද ඔය? මගේ දේශනාවල මේ එකක් දෙකක් මම පෙන්නලා තියෙනවා. තව මම ඇහෙන් දැකපු දෙයක් තියෙනවා. ඔබේ ගමට ආවයි කියලා හිතන ව්‍යාපෘතියක්. වැවක් හදන්න හරි, ඇනිකට් එකක් හදන්න හරි, පාරක් හදන්න හරි. මේකට වෙන් කළ මුදල 60ක් ගසා කාලා 40කින් තමයි 5% කොමිස් වල සිට තවත් කාර්යවල තියෙනවා. ඔබ මේ අත්දැකීම් ලැබලා නැද්ද? මෙබඳු මහා මාර්ගයක් සංවර්ධනය කරන්න ආපුවාම කොන්ක්‍රීට් දාන්නකොට කොන්ක්‍රීට් දාන්න ගෙන ආපු සිමෙන්ති කොට්ට කීයක් බාස්සුන් නැහලා හොරෙන් පන්නනවද? ඕක හොරෙන් අඩු ගානට ගන්න කී දෙනෙක් බලන් ඉන්නවද? යකඩ කම්බි 20ක් දාන්න ඕන එකට 12ක් දාලා ඉතුරුවට හොරෙන් විකුණ ගන්න කී දෙනෙක් බලන් ඉන්නවද? හොරෙන් ලාභයට ගන්න කී දෙනෙක් බලන් ඉන්නවද? මේ ව්‍යාපෘතියට ආපු වාහනේ තියෙන පෙට්‍රල් ටික ඩීසල් ටික හොරෙන් විකුණන්න ඩ්‍රයිවර්ලා කී දෙනෙක් බලන් ඉන්නවද? ලාභයට හොරෙන් අදින්න කී දෙනෙක් බලන් ඉන්නවද? ඇහුවොත් ඔක්කොම හොරකම් කරන්නේ නැහැ කියන ශික්ෂාපදේ උදේ දවල් හැ කියනවා. අර මොකද්ද කරන්නේ? ඔය තමයි අපේ බෞද්ධකමේ ඇත්ත తත්වය. අපිට හොරකමවත් නවත්තා ගන්න තේරෙන්නේ නැහැ. ඒක වැරද්ද තේරෙන්නේ නැහැ. ඉතින් ව්‍යාපෘතියක 60ක් ගසා කරනවා නම් රටක් සංවර්ධනය වෙයිද? එහෙනම් මීට එහා යන්න වෙනවා. ඒ කියන්නේ උන් ඔක්කොම ආත්මාර්ථකාමීන්. රට ගැන, ජාතිය ගැන, ආගම ගැන හිතන්නේ නැහැ. තමන්ගේ සාක්කුවේ බඩයි විතරයි හිතන්නේ. ආත්මාර්ථකාමීන් අතින් යහපතක් සිදු වෙන්නේ නැහැ. පව් සිදු වෙනවා අරහම. බුදුදහම සම්පූර්ණයෙන්ම පරත්තම් පටිපජ්ජත. මම කරන්න ඕනේ තමන්ට සතුට වෙන්න පුළුවන් යහපත් පැත්තේ දේවල්. මම ওই දෙකක් තුනක් පෙන්නුවේ. මේ අපි පෙන්නුවේ කන්න කර්ම. දැන් එතකොට ඔවුන්ගේ මොකද්ද? ඔවුන් පාපං සරණං ගච්ඡති. අන්න මට ඔබට අපේ මව්පියන් ගුරුවරුන් පූජනීය මහා සංඝරත්නය විහාරස්ථානයේ ඇසුරු කරන දහම් පාසල ඇසුරු කරගෙන පව්පින් දෙක කියලා දෙනවා. කල යුත්තේ පින්කම් පව්කම් නොකල යුතුයි. අන්න අපි දැන් මේ කර්ම වලට දාණය, වෙසක්, පොසොන්, ඇසර, සංගමිත් ආදීනේ අසරණයන්ට පිහිටවීම, ගම් වතුරේ නායාමේදී උදව් කිරීම, මේකේ සහ නොකී යහපත් ක්‍රියාකාරකම් වලට ඔබ කොතරම් කැප වෙලා තියෙනවද? අතිබික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකම්. මේ සුක්ඛ කර්ම පින්කම්. පින්කම් වලට ලැබෙන්නේ සැප විපාක. කොහෙද ලැබෙන්නේ? මිනිසුන් අතර ආයු වර්ණ සැපබල, දෙවියන් අතර දිව්‍ය සැප. කාම සුගතියේ සැප. පවට කාම දුගතියේ දුක, පිනට කාම සුගතියේ සැප. සෝ කායස වේදෝ පරම්මරණා මනුස්ස දෝබග්ගං මනුස්ස සෝබග්ගං දිව සහවතං උප්පජ්ජති කියලා පුඤ්ඤකිරිවත්ත සූත්‍රවල මේක පෙන්නනවා.
මේ පුණ්‍ය කර්මයේ අල්ප පුණ්‍ය කර්ම නිසා දුර්භාග්‍ය සම්පන්න මනුස්ස බව. මධ්‍යම ප්‍රමාණීය දානයේ සීල නිසා සෞභාග්‍ය සම්පන්න උත්පත්තියක්. ඉහළ මට්ටමේ දානයට සීලයට දෙවියන් අතර උපතක් සිදු වෙනවායි කියලා. අන්න සුක්ඛ කර්ම. ඔහුට නමක් තිබ්බොත් පුඤ්ඤං සරණං ගච්ඡති. ඔහු පින සරණ යනවා සතර ඇවිදින්න. ඊට එහා තව කර්ම තියෙනවා. ඔබට තේරුනේ නැති වුණාද? පව්පින් දෙක කලවමට කරන කර්මයකුත් මේකේ තියෙනවා. මම ඒක විස්තර කරන්න කාලය ගන්නෙ නෑ. තව එකක් තියෙනවා ඔය කාම ලෝකෙහෙවත් මේ පස්කම් සුවාත ඇරලා කැලේට ගිය අය චිත්තාභ්‍යන්තරයේ සංසුන් සමාධියක් වැඩ දිනුකයි කියලා ඉන්දියාවේ ಭಾರತේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර භාග්ගව වාදීන් හෙවත් ආජීවක බ්‍රාහ්මණ පාෂණ්ඩ පරිබ්‍රාජක ආදී කොට ඇති අන්‍යාගමික නිකායවල අය. ඔවුන්ට ලැබෙන්නා වූ මේ සංසුන් බවට කියනවා ලෞකික ධානය කියලා. ඔව් උපදවා ගන්නවා මහන්සි වෙලා. ඒවැ කෙලෙස් යටපත් වීමක් තියෙනවා බුදු සමයේ පෙන්වන මාර්ගඵල නැහැ. ඔහුට පළවෙනි එක්කෙනාට පවෙන් පරලෝ යන්න වුණා දෙවෙනි එක්කෙනාට පෙනෙන් පරලෝ යන්න වෙනවා මෙයාට ධානයෙන් පරලෝ යන්න වෙනවා. පිනෙන් පරලෝ යාමත් මරණය පවෙන් පරලෝ යාමත් මරණය ධානයෙන් පරලෝ යාමත් මරණය. එතකොට ඔහුට පරලෝ යන්න උදව් වුණේ මොකද්ද? ධාන යානය නැත්නම් ධානං සරණං ගච්ඡති. දැන් අපි බලමු. පාපයට කියනවා පාප කර්මය, පිනට කියනවා පුණ්‍ය කර්මය, ධානයට කියනවා ධාන කර්මය. එහෙනම් පාපං සරණං ගච්ඡති, පුඤ්ඤං සරණං ගච්ඡති, ධානං සරණං ගච්ඡති සමානයි කම්මං සරණං ගච්ඡති. කර්මය තමයි සරණ යන්නේ. කර්ම තුනක්. අපාය යන්න එක කර්මයක්, මිනිසුන් අතර හෝ දෙවියන් අතර තව කර්මයක්, බඹලෝ යන්න තව කර්මයක්. දැන් මොන කර්මයක ලස් අතර ඇවිදින්න සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න තරම් ඔබේ නුවණ තීක්ෂණයිද දියුණුයිද? හැබැයි තව එක කර්මයක් හංගලා තියෙනවා. මේ සමාජයේ විවරණය වෙන්නේ නැහැ ත්‍රිපිටකයේ තියෙනවා. අත්තිවික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක් වේපාකං කම්මක්ඛයා සංවත්තති. අහනේ තව කර්මයක් තියෙනවා ඒක කලුත් නැහැ සුදුත් නැහැ. ඒ කියන්නේ පවුත් නෙමේ පිනුත් නෙමේ පව් විපාකේ හෝ පින් විපාකට අයිතිත් නැහැ. ඒකට කියනවා කන්න කර්ම ඡය කිරීමේ කර්මය, සුඛ කර්ම ඡය කිරීමේ කර්මය, කන්න සුඛ කර්ම ඡය කිරීමේ කර්මය. මේ තුනම කර්ම ඡය කිරීමට තව කර්මයක් තියෙනවා කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් කර්මක්ෂය කරපු අය කොහෙද යන්නේ? අපි ගන්නවා කන්න කර්ම කරපු කෙනෙක්. එයාට අපි නම තියෙනවා චුන්දසූකරික කියලා. පරණෙන් එහා පැත්තට කාම දුගතියට. අපි ගන්නවා මට්ට කුණ්ඩලී කියලා. බුදුන් දැක පැහැදීම තුළ මරණයෙන් එහා පැත්තට කාම සුගතියට. අපි ගන්නවා උද්දකරාම පුත්‍ර කියලා. ලෞකික දාණයෙන් කාලක්‍රියා කිරීම නිසා රූපී බඹතලවරට. ඒ කියන්නේ පාපං සරණං ගච්ඡති, පුඤ්ඤං සරණං ගච්ඡති සහ ධානං සරණං ගච්ඡති. ඔතෙන් අපි ගන්නවා සරියුත් හාමුදුරුවෝ හරි රාහුල හාමුදුරුවෝ හරි. කොහෙද ගියේ? මරණයෙන් එහා පැත්තට. පවෙන් පරලෝ ගියාද, පිනෙන් පරලෝ ගියාද, ධානයෙන් පරලෝ ගියාද, පරලෝ නොගියාද? දැන් ඒ මොන කර්මය කරලාද? අන්න සසර ගමන නිමා කරන්නට නම් තියෙනවා තව කර්මයක්, කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. අන්න අපි දන්නේ නැති ඒවා. අපි දන්නේ පව්පින් දෙක විතරනේ. එහෙම බෑ හතරක් තියෙනවා නම් හතරම ගලපන්න ඕන. දැන් මම මේක ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබට හිතන්න කල්පනා කරන්න කියන්නම්. මේ තුනටම කියන්නේ කර්ම මාර්ගය නැත්නම් කර්මං සරණං ගච්ඡති කියලා. සසර ඇවිදින්න විපාක විඳින්න ඇරුණාම ඒක මිදෙන මාවත නෑ. මේ තුනෙන්ම මිදෙන්න අවශ්‍ය ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කළා. ඒකට විතරයි ධම්මං සරණං ගච්ඡති කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි ඔබේ වචනයෙන් නම්. ඔබයි මමයි මේ පාසල් ගොඩ නැගිල්ලකට ඇවිදින් කටේ කිරිසුද යන්න ඉස්සලා ධම්මං සරණං ගච්ඡාමි කියවට ඒක වචනයක් විතරයි. අපි ඒක දැනගෙන හිටියේ නෑ. අදටත් කර්මක්ෂය කිරීමේ කර්මයේ තේරුම් අරගෙන කරන්න දැනගන්න තාක්කල් මේ බෞද්ධ සමාජයේ බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ ආරි සත්‍යේ ධම්මං සරණං ගච්ඡාමි නැති බව ඉගෙන ගන්න තරම් ඔබේ නුවණ හොඳ නම් හොඳයි. දැන් මේ මොකද අපි මේ කරන්නේ? විපස්සති විලෝකති හොයනවා මේ.
හරි. දැන් එහෙනම් කර්ම තුනක් කම්මං කරණං ගච්ඡති. එකක් ධම්මං කරණං ගච්ඡති. කර්ම තුනේ මාර්ගයට කර්ම මාර්ගය කියනවා, අරකට ධර්ම මාර්ගය කියනවා. කර්ම කරපුවම විපාක හම්බ වෙනවා. කර්ම විපාක සංසාරයයි. ලෞකික විපාක. කර්මක් ක්ෂය කිරීමේ කර්මයට ලැබෙන විපාක ලෝකෝත්තර විපාක. එකක් විපාකයක්. තව ටිකක් එහාට අපි විපස්සී ලෝකෙදී හොයලා බලනවා. සොයා බලන එකක් නේ. ඒ සොයා බලනකොට පෙනෙනවා මේ බුදු සමයේ තියෙනවා සෝවාන් කියලා එකක්. සෝවාන් වෙන්න මොකද කෙරෙන්න ඕන කියලා පිරිවෙනේ ඉස්කෝලේ දෙකේම උගන්වනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන වැමි කැඩෙන්න ඕන. දැන් සක්කාය දිට්ඨිය හොයනවා අපි. එතකොට පාලි ආකාරාදී පවා සක්කාය කියන්නේ මේකයි කියලා උගන්වපු රටක් මේක. මෑතදී පොත්වල. ඕක කියවපු මම ඕකෙන් සෑහීමටපත් වෙන්නේ නැතුව ත්‍රිපිටකය කියවන ගිහින් හොයාගන්නවා චුල්ල වේදල්ල සූත්‍රය. මේ චුල්ල වේදල්ල සූත්‍රයේ ඉන්නවා ගිහි කල තරුණ කාන්තාවක් ස්වාමියා සමග විවාහලා ඉඳලාගේ ඔහුගේ කැමැත්ත අරගෙන ගිහින් පැවිදි වෙලා ධර්මයේ තේරුම් අරගෙන ගමට ඇවිදින් සොකීය පැරණි සැමියා සමග කරන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී තමයි මේ විසාක සිටුවරයා ඇගේ දැනුම පරීක්ෂා කරන්නට මේ ප්‍රශ්නේ අහන්නේ. ආර්යාවනි සක්කාය කියලා කියනවා කොපමණකින්ද මේ සක්කාය කියන්නේ? විසාකයනි සක්කාය කියන්නේ මේ කායට කියලා තිබුණා නම් මම අර වචනේ පිළිගන්නවා. සක්කාය දිට්ඨිය කැඩෙන්න සක්කාය දිට්ඨිය අඳුන ගන්න ඕන නේද? ඔබත් දහම් පාසල් ගියා මමත් දහම් පාසල් යන්නේ නැති ඔබත් පාසල් යන්නේ නැති මම මගේ කොට ආත්ම කියන හැඟීම කියලා ලියවට ඒක විභාගෙට ලියන්න විතරයි හරියන්නේ. සංසාර ගමනේ සක්කාය කඩන්න ඕක ප්‍රමාණවත් නැහැ. ඔබට ඔබ ළඟ පුද්ගලයෙක් පේනව නේද? මෞකසින් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වී මේ යන පුද්ගලයෙක් පේනවා. එතකොට උපත් එකයි මරණ එකයි. ඊළඟට ඔබට පේන්නේ නැද්ද ඔබ හැමදෙනාම ඇස කන නාසය දිවකය සිත කියනා වූ දොරවල් හයක එකතුවක් කියලා? එතකොට මේ කයේ ක්‍රියාවලියට මුල් වෙන්නේ සිත බව තේරුම් ගන්න පුළුවන් නේද? මේ පරලෝකීය ශරීරයක් භූම දානය කරනවා වරුණාම හැපෙන්නේ නැහැ, කන ඇහෙන්නේ නැහැ, මොකක් නැහැ. එතන නැත්තේ පණ නෙමෙයි, පණ නැහැ කීවට සිතයි නැත්තේ. එහෙනම් මේ වැඩ ඔක්කොම කරන්නේ සිත. කය උදව් කරගත්තට වචනේදී. සිත නැති දා මොකුත් කරන්න බෑ. සිත උපදින්න තැන් කීයක් තියෙනවද? මේ තමයි විපස්සී ලෝකදී. ඇස කන නාසය දිව කය දොරවල් පහට අරමුණු ඉදිරියෙන් තිබෙන නිසා ඒවා හඳුනා ගන්න හිත පහළ වෙනවා. ඒවා හඳුනාගත්තයින් පස්සේ ඒවා නැති වුණාට නිින්දෙදි හෝ කල්පනාවේදී ඉබේ හිත පහළ වෙනවා. බාහිර අරමුණක උදව්ව නැතුව. පහට පංචද්වාර කියනවා, ඇතුළට මනෝද්වාරය කියනවා. අපි දොරවල් 6ක එකතුවක්. මේ දොරවල් 6ෙන්ම හිත උපදිනවා. එකක් ඉපදිලා නැතනකොට තව එකක් උපදිනවා. සිතෙන් සිතකට කවුරුවත් යන්නේ නැහැ. ඇහැ නිසා උපදින සිත චක්කු විඥානය කියනවා. කන නිසා උපදින සිත සෝත විඥානය කියනවා. දිව නිසා උපදින සිත ජීවහා විඥානය කියනවා. කය නිසා උපදින සිත කාය විඥානය කියනවා. මනෝද්වාරයෙන් උපදින මනෝ විඥානය කියනවා. ඒකෝර අපි විඥාන 6ක එකතුවක්. විඥාන කියන්නේ හඳුනන සිත. එහිදී බාහිර දේවල් උදව් වෙනවා චක්කසෝත ගාන ජීවහා කාය වලට. මනෝ විඥානේ බාහිර දෙයක් නැතොට ඉබේම එක පහළ වෙනවා. දැන් ඔබ දොරවල් 6ක එකතුවක් නේද? මේ ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට මම කියන පිළිවෙලට මේ අපිළිවෙලට අපේ සිතුවිලි මාරු වෙනවා. මේකට මොකද්ද කියන්නේ? පුද්ගලයෙකු ඉපදීම මැරීම නෙමෙයි, මේක සිතුවිලි වල ඉපදීම මැරීම. මේ අපේ ඇහෙන් උපදින සිතුවිල්ල, කනෙන් උපදින සිතුවිල්ල, නාසයෙන් උපදින සිතුවිල්ල තවත් විදිහකට නම් කළොත් ඇසෙන් හම්බ වෙන අරමුණට රූප රූපය කියනවා. ඒක හතුරා හෝ මිතුරා වශයෙන් විඳින එකට වේදනා ස්කන්ධය කියනවා.
අක හතුරා මිතුරා දැන් හඳුනනවට සංඥා ස්කන්ධය කියනවා. මිතුරා නම් ඇලෙනවට හතුරා නම් ගැටෙනවට සංකාර ස්කන්ධය කියනවා. මේ ඇහැ මුල් කොටගත් අරමුණ රූප වේදනා සංඥා සංඛාර සංකාර හතරෙන් කරපු දේ විශේෂයෙන් දැනගන්නවට විඥානය කියනවා. දැන් ඇහැ නිසා පහළ වුණේ ස්කන්ධ පංචකයක් නේද? කන නිසා හම් වෙනකොට ශබ්ද රූපේ කියනවා. ඒක රූපස්කන්ධය. ඒක සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිනකොට මිහිරි වේදනාව හෝ අමිහිරි වේදනාව වේදනාස්කන්ධය. කෞලාගේ ශබ්දයේද පරස වචනයක්ද ගෝණ්‍යානි ශබ්ද කියලා හඳුනනකොට සංඥාස්කන්ධය. මිහිරි එකක් නම් ඇලෙනවට අමිහිරි එකක් ගැටෙනවට සංකාරස්කන්ධය. මේ කාර්යය දැන ගැනීමට විඥානස්කන්ධය. එතකොට ඒක සෝත විඥාන. ඇහෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට විඥානය යන්නේ නැහැ කොහෙවත්. පරලෝ යන්නේ කොහෙ යන්නද? මෙතනත් යන්නේ නැතිකොට. දැන් එතකොට මේ ඇහැ නිසා රූප වේදනා සංඥා සංකාර පහක් ඇහැට පහළ වෙන්නේ රූප රූපේ. කන නිසා රූප වේදනා සංඥා සංකාර පහක් කනට පහළ වෙන රූපේ ශබ්දේ. නාසය නිසා රූප වේදනා සංඥා සංකාර පහක් නාසයෙන් ගන්ධය. දිව නිසා රූප වේදනා සංඥා සංකාර පහක් දිවෙන් රසය. කය නිසා රූප වේදනා සංඥා සංකාර පහක් කයට ස්පර්ශය. මනස නිසා රූප වේදනා සංඥා සංකාර පහක් එකට සංඥා වේදනා නැත්නම් ලෝභ දේශ මොහ. ඔබ බුදුන් වහන්සේ බෙදුවා නේද රූප වේදනා සංඥා සංකාර පහක එකතුවකට. දැන් ඔබ ළඟ තියෙනවා නේද පංචස්කන්ධ උපදින තැන් 6ක්. නමුත් දහම් පාසල් පොත එහෙම ඉගන්වුවේ නෑ අපිට. සක්කාය මේකය පංචස්කන්ධය කියන්නේ මේකයි පොළොවට පස් වෙනවා මේක. ඒක පටවියාපෝ තේජෝ වායු හතරෙන් හදලා තියෙන මේකේ කවුරුවත් නෑ මම කියලා කෙනෙක් පොළොවට පස් වෙනවා. ඔහෙම ඔබටත් උගන්වලා ඇති කවුරු හරි. අන්න ඒව නිසා තමයි අපිට මේ ධර්මයේ ගැඹුරට යන්න බැරි වුනේ. මේ කයට සක්කාය කියනවනම් මේ වගේ කයවල් තියෙන අපටයි ගවයින්ද සුනකයින්ද වගේ සත්තුන්ටයි විතරයි. ප්‍රේතයින්ටත් නෑ ආහාර දී හදන කයක්, දෙවියන්ටත් නෑ, බ්‍රහ්මයින්ටත් නෑ. මොකද ඔය අපි ගන්න කන බොන ආහාර අරගෙන හැදෙන සත්තු දිරවා ගන්න පුළුවන් ආහාර මාර්ගයක් ඔය කාටවත් නැහැ. පෙරේතයොත් උපදිනකටම ලොකුයි, දෙවියොත් උපදිනකොට ලොකුයි, බ්‍රහ්මයෝ එහෙම මනෝමය කයක්වත් නැහැ. නමුත් නැත්තේ නැහැ. තියෙනවා අරමුණක්. මොත් ඒ හැම තැනකමත් රූප වේදනා සංඥා සංකාර පහ. අපායත් රූප වේදනා සංඥා සංකාර පහ, දිව්‍ය ලෝකෙත් රූප වේදනා සංඥා සංකාර පහ, බඹලොවත් රූප වේදනා සංඥා සංකාර පහ. එහෙනම් ඒ රූප කියන්නේ කායට නොවිය යුතුයි කියලා තේරුම් ගන්න ඔබේ නුවණ තියෙන්න ඕන. අපායේදී රූප වේදනා සංඥා සංකාර පහට එන්නේ පාපය. මේ ලෝකේදී රූප වේදනා සංඥා සංකාර පහට එන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. දිව්‍ය ලෝකේදී රූප වේදනා සංඥා සංකාර පහට එන්නේ ධම්මාරාමණය පමණයි. බාහිර එකෙන් ගන්න පස්තරක් නැහැ ඒගොල්ලන්ට. මනෝද්වාරය විතරයි. බබලෝදී රූප වේදනා සංඥා සංකාර පහට එන්නේ ධානයක්. ඔබේ ගමෙත් ඉන්න පුළුවන් පරණ වෙද මහත්තුරු. එහෙම නැත්නම් දේවාල වලට වී ආතිකා කරන්න එන කපු මහත්තුරු. මම මේ මගේ පුංචි කාලේ මතකයක් කියන්නේ. ඒගොල්ලෝ ඇවිදින්න ඔබේ නිවසට අස්වැන්න ලාගත්තයින් පස්සේ කපු මහත්තයා ඇවිදින් මේ වී ටික අරගෙන දෙවියන් වෙන් කරපු ටික දෙවියන්ට කන්න ලව්වක් කරලා ඉල්ලනවා මේ වී ටික දුන්න හින්දා මේ ගෙදර ඉන්න සතෙකුට දරුවෙකුට කාටවත් හානියක් වෙන්න එපායි කියලා. මේ ශරීර පංචස්කන්ධ වලට කරදර වෙන්න එපායි කියලා. ඒ කපු මහත්තයාගේ පංචස්කන්ධය. වෙද මහත්තයාත් ඔක පාවිච්චි කරනවා. පංචස්කන්ධය කියන ශරීරය කියලා. ඔය වෙද මහත්තයාගේ හෝ කපු මහත්තයාගේ පංචස්කන්ධය ආරම් බුද්ධ ආගම ඉගෙන ගන්න එන්න එපා. ඒක වැරදි. එතකොට කය පංචස්කන්ධය. සක්කාය කියන්නේ මොකක්ද කියලා අහපුවාම පෙන්නනවා ධම්මදින්නාව. විසාකයනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රූප වේදනා සංඥා සංකාර පහේව හයක් පහළ වෙනවා. ඒකට එන දේ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, තරහවද, වෛරේද, පිනද, පවද අල්ලගත්තාම මම හැදෙනවා. එතකොට සක්කාය දිට්ඨි කියලා කියනවා. සක්කාය දිට්ඨිය සසරට බැඳවන සංයෝජනයක්. දැන් අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම කියලා නේද පාලිය උගන්වන්නේ.
එහෙනම් දිට්ඨි කියන්නේ මේ නැති එකක් තියනවා කියලා හදාගන්න එකටනේ. එහෙනම් ඇහැ කන නාසය දිවකය නිසා රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වුණාම ඒකට එන දේ ලාභය අලාභය සැප දුක නිന്ദා ප්‍රශංසා පිනපව ධානය ඕන එකක් එන දේවල්. තව දුප්පත්කම පොසත්කම උගත්කම ධනවත්කමත් එන්න පුළුවන්. අරමුණට එන දේ. අරමුණට දේ අල්ලාගත්තාමලු මම හැදෙන්නේ. ඔබ හිතන් ඉන්නවා මම කියන්නේ අකුරු දෙකක්, ඔබ හිතන් ඉන්නවා මම කියන්නේ කෙස්ලොම් නිදස් ශරීරය කියලා. ඒවා සම්මුති නාරි සත්‍ය නෙමෙයි. අන්න විපස්සති විලෝකදී පෙන්වන බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය ආත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. ත්‍රිපිටකයේම පංචස්කන්ධයේ කය කියන්නේ පඨවි ආපෝ තේජෝ කියන සූත්‍ර තියෙනවා. සිංහලට පරිවර්තනය කරපු අය. නමුත් ත්‍රිපිටකයේ තියෙනවා සත්තට්ඨාන කුසල කියලා සූත්‍රයක්. ඒකේ පෙන්නනවා අපිට ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා සක්කාය හයක් පහළ වෙනවලු. රූප වේදනා සංඥා සංකාර හයක් පහළ වෙනවලු. වේදනා හයයි, සංඥා හයයි, සංකාර හයයි, විඥාන හයයි පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ ඇසෙන් නම් රූපේ නිසා නෙවෙයිද, කනෙන් නම් ශබ්දේ නිසා නෙවෙයිද, නාසයෙන් නම් ගන්ධේ නිසා නෙවෙයිද, දිවෙන් නම් රස නිසා නෙවෙයිද, කයෙන් නම් පහස නිසා නෙවෙයිද, සිතෙන් නම් අරමුණු නිසා නෙවෙයිද. දැන් පංචස්කන්ධයට කයක් ද්‍රව්‍ය නෑ නේද? අන්න බුදුදහමේ ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ දුකටපත් වීම හෝ දුකින් මිදීම විග්‍රහ කරන ලබන්නේ මේ පංචස්කන්ධ නම් වූ ඇහැට නොපෙනෙන සියුම් ධර්මතාවය මුල් කොටගෙන. ගම්බීරේසු ඨානාඨානේසු අවශ්‍ය තෙන්ටයි. අන්න අපි අරමුණෙන් අරමුණට සසරට බැඳෙනවා කියන එක තමයි සංයෝජන හිවත් සක්කාය දිට්ඨි කියන්නේ. සක්කාය පහළ වෙනවා, දිට්ඨි කියන්නේ මමත්වයෙන් ගන්න. ඔන්න විපස්සති විලෝකති. දැන් පෘථග්ජන පුද්ගලයා පව තුළ, පින තුළ, ධානය තුළ, පංචශීල තුළ, අටසිල් තුළ, දසසිල් තුළ, උපසම්පදා සිල් තුළ, දුගත්කම තුළ, බුද්ධිමත්කම තුළ, ධනවත්කම තුළ ඔය ඕන එකක් අල්ලාගෙන මම හදා ගන්නවා. මම වුණොත් ඒක මගේ වෙනවා, මගේ වුණොත් ඒක මගේ ආත්ම වෙනවා. ඒකට පාලියෙන් කියනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒසෝ කියන්නේ එය. ඒ කියන්නේ මයික් එක හෝ මල් පොච්චිය නෙමෙයි. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය ඕන දෙයක් එය. බුදු සමයේ මම හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින් නෙමේ, අරමුණ කැලීමෙන්. එතකොට ඒකට පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන. අර පංචස්කන්ධය පහළ වෙනකොට මමත්වෙන් අරන් උපාදානය හදාගත්ත කාටවත් දුකින් ගැලවෙන්න පුළුවන්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔන්න විපස්සති විලෝකති. එක කොටසක් විතරයි. සක්කාය දිට්ඨිය විතරයි විවරණය කළේ මම. දැන් සසරින් මිදෙන්න සක්කාය දිට්ඨියට බැඳිලා බෑ, කඩන්න ඕනේ. අත්තානු දිට්ඨි මූහච්ච එවං මච්චතරෝසියා. සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න. අන්න අපි බුදුබණවල ගැඹුරු තේරුම් ගත්තේ නැති පුද්ගලයෝ පව ඔස්සේ, පින ඔස්සේ, ධානය ඔස්සේ සක්කාය දිට්ඨියට බැඳුනා. පව ඔස්සේ බැඳෙනකොට පාප කර්ම කියනවා, පින ඔස්සේ බැඳෙන පුණ්‍ය කර්ම කියනවා, ධාන ඔස්සේ බැඳෙනකොට ඒකට සක්කාය කියන්නේ නැහැ. රූපී ධානයට රූප රාග කියනවා, අරූපී ධානයට අරූප රාග කියනවා. ඒ සක්කාය වෙනුවට. දැන් ඔබ සංයෝජන 10ක්ම කඩන්න ඕනේ කියලා ඉගෙනගෙන තියෙනවා සසරෙන් මිදෙන්න. ඒ කඩන්න නම් සක්කාය දිට්ඨිය හඳුනා ගන්න නැතුව කඩන්න පුළුවන්ද? සක්කාය කියන්නේ මේකයි කියලා ඉන්න කිසි කෙනෙකුට කැඩෙනවද සක්කාය දිට්ඨිය ඊට පස්සේ? මෙන්න මෙතන ඉඳලා තමයි මේ ධර්ම කොටස් ගැඹුරු වෙන්නේ සහ ධර්ම කොටස් වල අවබෝධය අපේ අයගේ වැරදි බව තේරෙන්නේ. අර අවුරුදු 25ක් මොකද කළේ? ත්‍රිපිටකයේ මේ පැත්තට මේ පැත්තට පෙරලා මේ සූත්‍ර සේරම හොයලා ගලපුවා. ආය බුදුහාමුදුරුවෝ මේක හොයලා තිබුණේ අපිට ආය අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. නමුත් අපිට මේ විග්‍රහයේදී වැරදිලා තියෙනවා කලක් තිස්සේ. ඒක නිවැරදි කරගන්න හුඟක් මහන්සි වෙන්න වෙනවා. අන්නේ නිවැරදි අධර්මය හැම වීමට කියනවා සද්ධර්මයේ මතු වෙනවායි කිය. තථාගතප්පේ දස ධම්ම විනයස්ස භික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. මේ තථාගතයන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ ධර්ම විනයක්. ඒක බබලන්නේ විවෘත වුණොත් වැසුනොත් බබලන්නේ නැහැ. අපි මේ ගත කරමින් සිටියේ ගත කරමින් ඉන්නේ ධර්ම විනය වැහිච්ච යුගයක් වෙන්න ඇති.
ඒ නිසා තමයි පන්සිල් වල උපසම්පදා සිල් දක්වා උත්සාහ කරලා සිල් රැකලා මේවත් වලින් සෝවාන් වෙන්න බෑ. අනාගත බුදුහාමුදුරුවෝ අපි සෝවාන් කරනතුරු අපි පින් කරමින් සතර ඇවිදුමු කියලා දර්ශනයකට අපි ආවේ. සමස්තයක් වශයෙන් જાතියම. හැබැයි ඒක ධර්මයේ දකීද බුදුන් දකී කියන පදයට එක්කලා ගැටෙනවා. ඒකට අනුව එකඟ වෙන්න බෑ. අර වචනේ හරි කියලා. එහෙනම් අපිට ධර්මයේ විවර කරගන්න බැරි වුණා විවරණය කරගන්න. ධර්මයේ කියන්නේ හොඳ දේ කියලා පුංචි ළමයි කියයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ වදාළවල මොකේද? ඉතින් මෙතන මට ඊතුරු කාරණා 10ම ඉදිරිපත් කරන්න කාරණා වෙලාවක් නැහැ. තවත් මේකේ තියෙනවනේ 4 දිනක් ගැන කතා කරන්න. නමුත් මේ ගැඹුරු ධර්ම කාරණේ තමයි හොයාගන්න ඕන. එහෙනම් සක්කාය කියන්නේ පංචස්කන්ධේ මමගේ කොට ආත්ම කොට ගැනීම. මම නොගනකොට තමයි සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ. එහෙනම් අපි එදිනෙදා ඒක නොගෙන ඉන්න ඕන. තරහ ආපුවම ගහ ගන්න බැන ගන්න යන්නේ නැත්තේ කවුද? එතකොට සක්කාය තරහව. ලෝභ හිතුනහම ඇලෙන්න යන්නේ නැත්තේ කවුද? එතකොට සක්කාය ලෝභය. ඊර්ෂ්‍යාව හිතුනහම ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැත්තේ කවුද? පලිගන්න හිතුනහම පලිගන්න යන්නේ නැත්තේ කවුද? පහර ගන්න යන්නේ පහ. ඒ තමයි සක්කාය ක්‍රියාත්මක වෙන හැටි. එහෙනම් එහෙම කරන්න ගියාම ඒ ලෝභ දේශ මොහ මම වෙලා මගේ වෙලා මගේ ආත්ම වෙලා ස්කන්ධ පහමිය ගියාට හේතුවක් ඉතුරු වෙනවා. මේ හේතුවක් ඉතුරු වෙනවට කියනවා නන් තුනක්. පව් හේතු ඉතුරු වෙනවට කියනවා අපුඤ්ඤාවි සංකාර. පින් හේතු ඉතුරු වෙනවට කියනවා පුඤ්ඤාවි සංකාර. ධාන හේතු ඉතුරු වෙනවට කියනවා ආනිජ්ජාවි සංකාර. ඔක්කොටම කියනවා සබ්බේ සංකාරා. සත්‍යා පාපය නිට්ටය නිසා නැත්නම් නිට්ටය නිසා තමයි අපාය යන්නේ. සත්‍යා පින නිට්ටය නිසා තමයි කාමසුගතිය ඇවිදින්නේ. සත්‍යා ධාන නිට්ටය නිසා තමයි බඹලෝ ඇවිදින්නේ. අපට සබ්බේ සංඛාරා නිච්ඡාති. බුදුන් වහන්සේට සබ්බේ සංඛාරා නිච්ඡාති වුණාට භවගාමීන්ට සබ්බේ සංඛාරා නිච්ඡාති. දැන් ඔබ ධර්මයේ අනිත් පැත්ත හරවන නේද? සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති. සංඛාර අනිත්‍යයි නුවණින් බලන්න පුළුවන් නම් සතර මිදෙන්න පුළුවන්. ඒ බුදු ධර්මය. අපි සසර ඇවිදින්න මේ සංඛාර අනිත්‍ය වශයෙන් බලනවා වෙනකොට නිත්සුක ආත්මෙවත් මගේ මම මගේ ආත්ම කොට ගනිමින් සංඛාර නිරෝධ කරන්නේ සංඛාර රැස් කරන අයටපත් වෙලා. මේ ගාථාව අහලා බලන්න බුද්ධ කෙනිකායේ තියෙන 7-8 බලක තියෙනවා. යං කිංචි දුක්ඛං සම්බෝධි සබ්බං සංඛාර පච්චයා. සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ. යම් දුකක් හට ගන්නවා නම් ඔක්කොටම මේ සංඛාර නිසා. සංඛාර නිරෝධ කළොත් දුක් හටගන්නේ නැහැ. සංඛාර කියන්නේ ඉඩම් කියලා, සංඛාර කියන්නේ ගොඩනැගිලි කියලා, සංඛාර කියන්නේ කසල කියලා කියයි සමාජයේ. ඒ වැරදි අවබෝධයක්. අபிසංකාර කියන්නේ චේතනාව මුල් කොටගත් එකතු කරගන්නා වූ පව් වලට නමක්, පින් වලට නමක්, ධාන වලට නමක්. දැන් පව් වලින් ලබා දෙන අනාගතයේ අපාය, පින් වලින් ලබා දෙන අනාගතයේ කාමසුගතයේ, ධාන වලින් ලබා දෙන අනාගතයේ රුපිය අරුපි බඹතල. දැන් මේ සංඛාර තුනම සතර ලබා දෙන්නේ නැද්ද? අර සංඛාර තුනම නිරෝධ කරව නිසානේ සරියුත් හාමුදුරන් යන්න අපායක් නැති උනේ, දිව්‍ය ලෝකයක් නැති උනේ, බ්‍රහ්ම ලෝකයක් නැති උනේ. එහෙනම් අපට පාසල ඉක්මවා යන, දහම් පාසල ඉක්මවා යන, ධර්මශාලාවේ සෝ 7 දවස් පින්කමේ බණ මඩුවේ බණ ඉක්මවා යන ගැඹුරු බණක් ත්‍රිපිටකය තුල තියෙනවා. අන්න මේක හොයන අයට කියලා දෙන්නයි අපි මේ එන්නේ. ආරම්භක පදනමක් දාලා යනවා. සාදු කියලා ගෙදර ගිහින් අමතක කළොත් ආයෙත් උම්මුංජිත්වා නිම්මුංජති තමයි. නැත්තම් නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හොති තමයි. එහෙනම් විපස්සති විලෝකති ඔස්සේ ඉස්සරහට යන්න ඕන ඉතුරුව හම් වෙන්න. මේ 7 දෙනෙක් ඉන්නවනේ. දැන් ඔබ පළවෙනියද දෙවෙනියද තුන්වෙනියද එහෙනම් ඔබට බෞද්ධ කියන්න බෑ. එතනින් එහාට තමයි බෞද්ධකම තියෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය එක සැරයක් කාය සක්කාය දිට්ඨිය නම් කඩන්න තියෙන එක සැරයයිනේ. නමුත් අරමුණෙන් අරමුණට සක්කාය උපදිනකොට අරමුණෙන් අරමුණට කඩන්න වෙනවා. ඒවත් නොබැදී ඉන්න වෙනවා. විචිකිච්ඡාව කියන පදේ විග්‍රහ කරන්න මම කාලය ගන්නෙ නෑ. බුදුන් කෙරෙහි සැකේ, ධර්මයේ කෙරෙහි සැකේ, සංඝයා කෙරෙහි සැකේ, ශික්ෂා කෙරෙහි සැකේ කියලා පාඩම් කරගත්තට එහෙම මේක දුරු වෙන්නේ නැහැ. බුදුන් කියන්නේ පිළිමයට නෙවෙයි නම් බුදුන් කියන්නේ බුදුන්ගේ ශරීරයට වෙත්නම් බුදුන් කියන්නේ මොකේද? සම්බුද්ධ සූත්‍රවල පංචස්කන්ධය අනාත්මයට. පංචස්කන්ධේ ආත්ම කොට කරන අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්න පුළුවන් බවත් පංචස්කන්ධය
මෙතෙන්ටපත් වුණ දවසේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා ලෝකෙට විකාශනය කළා, දේශනය කළා. බුදුන් කියන්නේ පංචස්කන්ධය අනාත්මයට. සැකේ දුරු වෙන්න. ධර්මය කියන්නේ බණපොතට හෝ ත්‍රිපිටකයට නෙවෙයි. ජාතක කතා වලටත් නෙවෙයි, කවිවල වලටත් නෙවෙයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන මේ පදේ ධර්මය කියලා විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද? අන්න ඒකයි ධර්මය. වක්කලි සූත්‍රයේ බුදුන් වහන්සේ ධර්මයේ දකීද බුදුන් දකී කියලා ධර්මයේ උගන්වනවා වක්කලිට. ඒ ධර්මයේ කියලා පෙන්වන්නේ රූප වේදනා සංඥා සංකාර පහ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨම්ම. හැබැයි රූප වේදනා සංඥා සංකාර පහ මගේ මම මගේ ආත්ම කොට ගත්තොත් එතන ධර්මයේ නෑ. ඒකෙදි සසර ඇවිදින්න හේතු ඉතුරු වෙනවා. අනිත් දුක්ඛානාත්මයේදී හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒක ධර්මය. අපායෙන් මිදෙන්න, දිව්‍ය ලෝකෙන් මිදෙන්න, බ්‍රහ්ම ලෝකෙන් මිදෙන්න ඒක ධර්මයේ බවට පත් වෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට මේ ධර්මය අනුගමනය කළොත් සැක නැහැ කියන එක හැදෙනවා. මේ මට මේ ස්වාමින් වහන්සේට අපි සංඝයා වහන්සේලා කියලා කියනවා. ඒ සම්මුතිය එක තියෙනවා. ඔබට වඩා සුදු ඇතිරිලි ආසනයක්, ඒ වගේ පිළිගැනීමක්, ඒක සියල්ල සමාජයේ තියෙන්න ඕන. හැබැයි සංඝ පදයේ ත්‍රිපිටකේ පාවිච්චි කරන්නේ සිවුරු කරගත්ත ස්වාමින් වහන්සේලාට විතරක් නම් නෙවෙයි ආර්ය සත්‍යදී. ඔබටත් ඔය කලු කෙස් තිබියදී ඔය ඇඳුම තිබියදීම සංඝ භාවයටපත් වෙන්න පුළුවන්. ඒ හේතු තියෙන නිසායි මම එහෙම කියන්නේ. ඒත් මේ ගිහි පැවිදි වෙනස වෙන තියෙනවා. චිත්ත ගහපති පුත්‍රයා අනාගාමී කෙනෙක්. භික්ෂුන් වහන්සේලා පිරිසක් සාකච්ඡා කරන තැනට එනවා. ඔවුන්ට ගලුගොන අසුදුගුණ පිළිබඳ ගැටලුවක්. ගොන් දෙන්නෙක් සම්බන්ධයෙන් නෙමෙයි මේ ඒකට කියන්නේ කාමච්ඡන්දය කියලා. චන්ද්‍රාගය පිළිබඳව. උන්ට විසඳගන්න බෑ උන්ට භික්ෂුන් වහන්සේලාට. අර අනාගාමී උපාසකතුමා ඔබ වහන්සේලාගේ අවසර ලැබෙනවා නම් ඇවිදින් වැඳලා වාඩි වෙන්න. මං අනාගාමී මුලට ලොකුයි කියලා කිව්වේ නෑ. ඔබ වහන්සේලාගේ අවසර ලැබෙනවා නම් මං උපමාවක් කියන්නම්. බලන්න අර ගිහිස් පැවිදි වෙනස. ඒ ප්‍රවෘත්තියට ගරු කිරීම කියන එක එහෙම තියෙනවා. එදත් තිබියයි අදත් තිබිය යුතුයි. හැබැයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙනවා සෝභෙන්ති කියලා සූත්‍රයක්. සෝභෙන්ති කියන පදේ සිංහලට පරිවර්තනය කළොත් හොබවනවා, නියෝජනය කරනවා, ආලෝකමත් කරනවා, බබලවනවා කියන අර්ථයක්. චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සංඝං සෝභෙන්ති. මහන්නේ මේ පුද්ගලයෝ 4 දෙනෙකුට මේ සංඝයා හොබවන්න පුළුවන්. කවුද මේ 4 දෙනා කියලා තියෙනවද දන්නවද? නිකම් බෑ හැබැයි. වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ කියන මේ පහෙන් යුක්ත වෙන්න ඕන. ව්‍යක්ත වෙන්න ඕන ස්කන්ධ පංචකය කෙරෙහි. විසරද වෙන්න ඕන. සංයමයටපත් වෙන්න වෙනවා. ධර්ම දරන්න වෙනවා. ධර්මානුධම්ම පටිපදාවෙන් යුක්ත වෙන්න වෙනවා. කවුද? භික්ඛු භික්ඛවේ භික්ඛුනී භික්ඛවේ උපාසකෝ භික්ඛවේ උපාසිකා භික්ඛවේ. කෙටියෙන් කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අද හඳුන්වන්නේ ඇඳුමෙන් බුදුන් වහන්සේ හඳුන්වලා තියෙන ධර්මයේ තේරුම් ගැනීමෙන්. තේරුම් ගත්තාම ඔක්කොටමත් බුදුන් වහන්සේ වදාරනවා සංඝ ආර්ය සංඝ. අන්න තමන්ගේ සංඝ භාවයේ කෙරෙහි තමන්ට සැක නැති වෙන්න ඕන. සංඝයා වහන්සේලා ගැන අපට සැක නැහැ කිව්වට බෑ. ධර්මයේ තේරෙනකොට. ශික්ෂා කියන්නේ ශික්ෂා පද කියලා උගන්වනවා. නෑ. ශික්ෂා ත්‍රිශික්ෂා කියලා කියන්නේ. ත්‍රිශික්ෂා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නමක් එක තුනට කඩලා තියෙන නිසා ත්‍රිශික්ෂා කියලා කියන්නේ. මේක පිහිටි ආකාරයෙන්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා වාචා කම්මන්ත ආජීව සීල වායාම සති සාධි සමාධි. ප්‍රඥා සීල සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවනට යන්න පුළුවන්. එහෙනම් අනුගමනය කරන්නට මේ ගැන සැකයක් නැති වෙන්න ඕන ත්‍රිශික්ෂාව ගැන. ඒ වුණාට අපි ප්‍රඥා සීල සමාධි කියලා ඉගෙනනුවාට පාසලේ දහම් පාසලේ පිරිවෙනේ සහ ධර්ම දේශනාවල උගන්වන්නෙම සීල සමාධි ප්‍රඥා කියලා. ගෙදර ගිහින් මම කියන දේ කරන්න පාඩන්නම්. පොතක් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලියන්න පිළිවෙලට. දැන් ආපහු බෙදන්න ත්‍රිශික්ෂාවට. පළවෙනි දෙක සම්මා දිට්ඨි ප්‍රඥා ඊට පස්සේ 3 සීල අගත එක සමාධි. පිහිටි ආකාරයෙන් මාර්ගයේ මාර්ගයේ ප්‍රඥා සීල සමාධි නේද? කවුද සම්මා දිට්ඨි සංඥා සම්පන්න ඔළුවෙන් ගලවලා කකුල් දෙකට හයි කරලා ඔළුව වෙන තැනකටපත් කළේ?
සීල සමාධි ප්‍රඥා පූර්ව භාග ප්‍රතිපදාවයි ආර්ය ප්‍රතිපදාවයි ඉදත් අදත් ඉදිරියටත් ප්‍රඥාවෙන් පසු සීලය සීලෙන් පස්සේ සමාධිය. සීලය ඔබේ සීලය පංච සීලයයි. ඒක අනාගත නිවන් බලාපොරොත්තුෙන් කරන්නා වූ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට. ඒක පූර්ව භාග ප්‍රතිපදාව. නමුත් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයම් උච්චති දිබ්බේ සම්මාදිට්ඨි කියන්නේ සම්මාදිට්ඨි ප්‍රඥාවට. ඔය ස්කන්ධ පංචකයේ පිළිවෙත තේරුම් ගැනීමේදී. එතකොට ඒ තමයි පඤ්ඤා චක්කුම් කමති. මේ ප්‍රඥාවන්තයා ඊට පස්සේ රකින්න සීලය සෝවාන් සිට අනාගාමි දක්වා ශික්ෂාපද නෙවෙයි. ඒකට කියනවා අරියකාන්ත සීල. අන්න ප්‍රඥා සීලවල හැටි. දැන් ලැබෙන සමාධියක් තියෙනවා. ඒක හදාගත්ත ලෞකික සමාධිය නෙමේ ලෝකෝත්තර සමාධිය නැත්නම් ආනන්තරික සමාධිය. මේ ප්‍රඥා සීල වලින් පස්සේ ලැබෙනවා නොසන්සිඳෙන නැත්නම් නොබිදෙන සමාධියක්. පිහිටි ආකාරයෙන්ම ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි අපට ප්‍රඥා සීල සමාධි වහලා සීල සමාධි ප්‍රඥා උගන්වනවා. කොහොමද අපි ගොඩ එන්නේ? මේවා තේරෙන්න හොඳ ශාස්ත්‍රීය නුවණක් තියෙන්න ඕන. දැන් මේ අපි කතා කළේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා. ශික්ෂා. පෙර භවයේ මතු භවයේ පෙර භවයේ පිළිබඳ සැකේ නෙමෙයි එකෙන් කියන්නේ. භවය කියන එක නෙමෙයි එකෙන් පෙන්වන්නේ. අර රූප වේදනා සංඥා සංකාර දැන් පහළ වෙන්න පෙර ඒත් ස්කන්ධ. දැන් පහළ වෙනට පස්සේ පසුවත් ස්කන්ධ. පෙර පහළ වෙනේවා දැන් ආවත් අනාගත ඒවා දැන් ආවත් ස්කන්ධ පහක් විතරයි තියෙන්නේ. පුද්ගලයෙක් නෙමෙයි. ඒකේ මමත්වෙන් ගත්තොත් සැකේ මමත්වෙන් ගත්තේ නැත්නම් සැකේ දොර වෙනවා. පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත පරන්තේ ඥානං පටිච්චසමුප්පාද ධම්මේසු ඥානං. මේ අපි ඉගෙන ගන්න පටිච්චසමුප්පාදය ප්‍රායෝගික නැති වචන පෙළක් විතරයි. ඒක අතීත ජීවිතේට මේ ජීවිතේට සහ අනාගත ජීවිතේට කඩපුරු ආත්ම තුනේ පටිච්චසමුපාදයක්. ඒක වචන විග්‍රහ කරපු එකක්. අරුණාම මේක විග්‍රහ කරපගෙන පටිච්චසමුපාදය කියන වචනේ තේරුමවත් දන්නේ නැති කෙනෙක්. ඉතින් කොහොමද අපි දැනගන්නේ? පටිච්ච කියන්නේ හේතු එකතු වෙනවට. චක්කුංච පටිච්ච රූපේච උප්පද්ද චක්කු විඥානං. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං. මේ වගේ ඇහැට කනට නාසයට දිවට කයට ඒ හේතු පහළ වෙලා උපදිනවා. පටිච්ච. සං කියන්නේ මේවා එකතු වෙනවට. උත්පාද කියන්නේ හට ගැනීමට. හේතු එකතු වීමෙන් එක්වර හට ගැනීම කියන එක තමයි පටිච්චසම්පාද කියන එකේ තේරුම. එහෙනම් පටිච්චසම්පාදයේ ආත්ම දුකට බෙදන්න බෑ. ඇහෙන් කනට කනෙන් නාසයට පටිච්චසම්පාද හයක් තියෙනවා අපි ළඟ. බණ තේරෙන්නේ නැති කෙනා මේක සසරට බැඳෙන්න හදාගෙන සසර ඇවිදිනවා. බණ තේරුම් ගත්තාම මේක ඉවර කරගන්න පුළුවන්. ඒකට කියනවා පටිච්චසම්පාදයේ Nirodhe දැකීම. ඒක තවත් නිවන් මාර්ග පිළිබඳ දහම් පෙළක් ගැඹුරු මේක. ඔබට මේවා කියන්න අවශ්‍ය නැහැ. නමුත් මම මේ පෙන්වන්නේ මොලේ පාවිච්චි කරන්න පුළුවන් නම් ධර්මයේ ගැඹුරට හොයන්න පුළුවන් කියන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අනේ අපේ රටේ සීලබ්බත පරාමාස විග්‍රහ කරලා තියෙන බලන්න ඉස්කෝලෙන් හරි පිරිවෙනෙන් හරි. අජ වෘත්ත ගෝ වෘත්ත සුනක වෘත්ත. අනේ ලංකාවේ එහෙම එකක්වත් නැහැ. ඒ කාලේ තමයි ගවයෝ විදිහට කන්නේ නැත්තේ සුනකයෝ විදිහට බාපුවම අතින් කන්නේ නැතුව කටින්ම කන්නේ නැත්තේ එළුවෝ විදිහට ඉන්නේ නැත්තේ. ඒවා සීලබ්බත පරාමාසයෙන් නම් අපේ රටේ සීලබ්බත පරාමාසයට අහුවෙච්ච කවුරුවත් නැහැ. නමුත් සීලබ්බත පරාමාසයත් සංයෝජනයක් සසරට බැඳ තබන එකක්. කර්ම ෂේ වෙන්න ඕන සසර ගමන නිවා කරන්නට. කර්ම ෂේ වෙන්නේ සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් විතරයි. ඒක නොබලා පන්සිල් හෝ අටසිල් හෝ දසසිල් රැකමින් මේකෙන් මට නිවන් ලැබෙයි කියලා හිටියොත් මුළු සම්බුද්ධ ශාසනයම සීලබ්බත පරාමාසය තුල. සිල් රකින්න එපා නෙමෙයි පෙන්වන්නේ. ඒ සීලයෙන් කවදාවත් ඒක අරියකාන්ත සීලය නෙමෙයි. ඒක කාය වචන සංවර කරගන්නා වූ උපාගාමී සීලය. එහෙනම් සීලබ්බත පරාමාසය අවබෝධයෙන් කැඩෙන්න ඕනනේ. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස භාවනා කරලා කැඩෙන්නේ නැහැ කාගේවත් අවබෝධයෙන් කැඩෙන්නේ. එහෙනම් ත්‍රිපිටකේ භාවනාවකට සෝවාන් වූ නැත. අපේ රටේ වුණාට භාවනා කරලා සෝවාන් සහතික දෙන සෝවාන් කරන අය ඉන්නවා. සෝවාන් පුද්ගලයාට සකෘදාගාමි අනාගාමි අරිහත් වීම සඳහා විදර්ශනා වැඩි යුතුය. සෝවාන් වෙන්න භාවනා කරන්න ඕන නෑ බණ අහලා තේරුම් ගන්න ඕන. ඔය 56 විතර 50 විතර කාලේ ආනාය කරුම් බුරුම භාවනා ටිකක් මෙහාට ගෙනල්ලා භාවනා සංගතයක් හදලා අද දක්වාම උපාසකම්මලා මේවා පස්සේ යනවා 14 15 භාවනා ඉඳගෙන ඉඳලා ඉන්න. ලැබපු සෝවානක් නෑ කවුරුවත්. මැරිලා ගියා ඇරුණාම.
ඇයි බණ නැති භාවනා. බුදු සමයේ බණ නැති භාවනා නෙවෙයි බණ භාවනා. භාවනා අත්‍යවශ්‍යයි. හැබැයි බණ තේරුම් ගත්තාම මේ කර්ම රැස්වීම බණ දන්නේ නැති නිසා කර්මක්ෂය වෙන්නේ භාවනාවෙන්. මතක තියාගන්න. ඒක කරවන්න බෑ තනියෙන් කරගන්න ඕන. දැන් මෙන්න මෙහෙම ඉදපන වීක ඒකච්චෝ පුද්ගලෝ විපස්සති විලෝකති කියන එකේ පෙන්වනවා සෝ තින්නම් සංයෝජනං පරික්ඛයා සෝතාපන්නෝ අහෝසි නියතෝ සම්බෝධි පරායනෝ අවිනිපාත ධම්මෝ. මේ විපස්සති විලෝකති කියන එක සම්පූර්ණ වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජනත ධර්ම ශ්‍රවණයෙන් කඩලා සෝවාන් වීමෙන්. අන්න දැන් තමයි ආර්ය මාර්ගය ආරම්භ වෙන්නේ. හතරවෙනි පුද්ගලයා. මේක තව පැය දෙකක් විතර විස්තර කරන්න ඕන දෙයක්. දැන් ඉදපර විච ඒකච්චෝ පුද්ගලෝ හතරවෙනියට යනවා අපි පස්වෙනියට. උම්මුංජිත්වා පතරති. අන්න දැන් සසර තරණය කිරීමක් තියෙනවා කියලා පෙන්නනවා. කවුද මේ? අනිත් අය සසරේ ගිලෙන අය, පව්පින් ධාන වඩන අය. කර්මක්ෂය කරන කෙනා ඉන්න එහාට සංසාරේ ඈතර වෙන්න අන්න තරණය කිරීම. මොකද්ද සංයෝජන වල ඊළඟට පෙන්වන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කරුණානම් කාමරාග ව්‍යාපාද තුනී කරන්න ඕන. කාමරාග ව්‍යාපාද උපදින විට අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලා තුනී කිරීමට කියනවා තරති තරණය කිරීම. අන්න පීනනවා. ඈතර වෙන්න. එහෙනම් සෝවාන් පුද්ගලයාට එතනින් එහාටයි භාවනාව තියෙන්නේ කියන එක අනිවාර්යෙන් උදකෝපම සුද්ගල සූත්‍රයේ තියෙනවා නේද? තරණය කරන්න ඕන කවුද? විපස්සති විලෝකති කරපු පුද්ගලයා. මොකද්ද වෙන්නේ? කාමරාග ව්‍යාපාද භාගයක් තුනී කොට සකදාගාමි පුද්ගලයෙක් වෙයි. සෝවාන් පුද්ගලයා ජීවිත 7ක් තුල ඉදිරි ගමනේයි සකෘදාගාමි පුද්ගලයා එක්වරක් මෙහාට ඇවිදින් ගමන කරගනී. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා තමයි අපාය නොයන්නේ. අනිත් කට්ටියට පාප කර්ම නිසා අපාය යන්න තියෙන පාර වැහිලා නැහැ. යන්න වෙනවා. අනේකයි භයානකත්වය. කොතරම් උගත් වුණත් බුද්ධිමත් වුණත් පෘථග්ජන නම් පවෙන් පරලෝ යාමට තියෙන ඉඩ කඩ ඇරෙන්න බැරි නෑ. ධර්මාශෝක රජුරවන්ට වෙච්ච දේ අහලා ඇතිනේ. දැන් මෙතන මම තව ටිකක් පෙන්වන්න ඕන. බලමු අපි පහන සංඥා කොහොමද විස්තර කරන්නේ කියලා. ප්‍රහාණය කරන්න. uppannam කාමිතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඔන්න ප්‍රහාණය. එහෙනම් අපට අපේ හිතට කාම විතර්කයේ උපදින්න ඕනේ ඇසෙන් කනෙන් හෝ නාසයෙන්. ව්‍යාපාද විතර්කයේ වත් තරහ උපදින්න ඕනේ ඇසෙන් කනෙන් හෝ නාසයෙන් මනෝද්වාරයෙන්. විහිංසාව විතර්කයේ උපදින්න uppannam හටගත් එක. ඒක කොහොමද ප්‍රහාණය කරන්නේ? අර හදාගත්ත දේවල් ආපුහම ආපහු ඉදිරියට නොතබ අවසන් කිරීමෙන් ප්‍රහාණය කරන්න තියෙන්නේ. මේ තමයි භාවනාවෙන් කෙරෙන්න ඕන දේ. කාමරාග ව්‍යාපාද උපදින්නට ඇර ඒවා ඉදිරියට නොතබ අවසන් කිරීමට වීරිය. මොකද්ද මේ නාදිවාසේති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං කියන්නේ? ඒක පිළි අරගෙන ගහ ගන්න බැන ගන්න කපා ගන්න කොටා ගන්න දෙනන්න යනවා නම් ඒකට කියනවා අදිවාසේති. එහෙනම් ඔහු ඒක බැහැර කරන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා නප්පජහති. ඔහු විශේෂණයෙන් ත්‍රිලක්ෂණ ධර්මයන්ට අනුව හික්මන්නේ නැහැ. ඒකට කියනවා න විනෝදේති. ඔහුට ඒක හෙටත් ගන්න ඕනේ. ඒ නිසා ඔහු ඒක අවසන් කරන්නේ නැහැ. න බ්‍යන්ති කරෝති. යලිත් හට ගන්න නැති වෙන්න ඉවර කරන්නේ නැහැ. ඔහු හට ගන්න තියලා ඉවර කරනවා න අනභවං ගමේති. අන්න පෘථග්ජන ගාව තියෙන්නේ මේ ටික. අපහාන සංඥා ආරණම පහාන සංඥා නැහැ පෘථග්ජනය ගාව. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමංච බික්කවේ පහාන සංඥා. uppannam කාමිතක්කං uppannam ව්‍යාපතක්කං uppannam විහිංසාවිතක්කං. අර ඒ මොහොතට ආපු විතර්කය කියන්නේ අරමුණට ආපු හැඟීමට. ලෝභයට, දේශයට, මෝහයට ප්‍රදාන වශයෙන්. නාදිවාසේති ඒක පිළිගන්න එපා මමත්ෙන් දිනන්න යන්න ඕන පාරක් කියලා.
පජහති බහැර කරන්න. ඒ ලෝභය අනිදුක්ඛානාත්ම විනෝදේති. අවසන් කරන්න එතන ඉවර වෙන්න ඕන. ඔක කොහොමද? හෙටත් ආපහු උපදින්න නැති වෙන්න ඉවර වෙනවට කියනවා අනභවං ගමේති. අන්න මේ ආපහු හටගන්න නැති වෙන්න ඉවර වෙනවට තමයි බුදුදහමේ අනිත්‍ය කියලා කියන්නේ. සංඛාරයන්ගේ අනිත්‍ය. ඒක ධර්මයේ බවට පත් වෙනවා. ආපහු හටගන්න ඉතුරු වෙනවට කියන්නේ නිට්ටය. එහෙනම් මතක තබා ගන්න ත්‍රිපිටකයේ හොවත් කෙස්වල ලොම්වල නියවල දත්වල වටපිටවල ඉඩකඩම් වල සහ මල් පරවීමේ අනිත්‍යයක් උගන්වන්නේ නැහැ. අන්න අපි ධර්මයේ වරද්දාගෙන ගොඩට ගෙනාවු අනිත්‍ය පෘථග්ජනින්ගේ අනිත්‍ය. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පංච උපාදානස් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරෙයාති. පංච උපාදානස්කන්ධයට එන දේවල් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලපුවමයි සෝවාන් වෙන්නේ. ඒකට එන්නේ මොනවද? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. බුදුදහමේ ලෝභය නේද අනිත්‍ය වශයෙන් බලන්න කියන්නේ. ලෝභය, දේශය, මෝහය මමකට නොගන්න කියන එක නේද අනිත්‍ය වශයෙන් බලනවා කියලා කියන්නේ. අපි කොහෙද ඉන්නේ දැන් තේරෙනවද? අන්න තේරුම් ගත්ත පුද්ගලයාට මේ තරණය කිරීම කරන්න පුළුවන්. ඒක තමයි විදසුන් වඩනවායි කියන්නේ. මේ කාම විතරකයේදී ව්‍යාපාද විතරකයේදී විහිංසාව විතරකයේදී ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න යන්නේ නැතිව ඉවසනවා. ඉවර කරන්න හදනවා. අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු වී අවසන් වේ. අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවි අවසන් වේ. අල්ලා ගැනීමෙන් අවසන් කිරීමට කියනවා අවශේෂ නිරෝධය. හේවත් නිත්‍ය සුඛාත්ම. අල්ලා නොගැනීමෙන් අවසන් කරනවට කියනවා නිර්වශේෂ නිරෝධය. හේවත් අනිදුක්ඛානාත්ම. ඔන්න භාවනාව. බණ භාවනා. දැන් සෝවාන් පුද්ගලයා යම්තාක් කල් කාමරාග ව්‍යාපාද අඩක් තුනී වෙනතුරු මේ මාර්ගයේ ගියොත් ඔහුට සකදාගාමි කියලා කියනවා. තවදුරටත් කාමරාග ව්‍යාපාද තුනී කිරීමමයි භාවනාවේ දෙන්න තියෙන්නේ. කාමරාග කියනවා ලෝභ වලට, ව්‍යාපාද කියනවා දෝෂ වලට. සෝවාන් වීමේදී ලෝභ නැති වෙනවා. සකෘදාගාමි අනාගාමි වෙනකොට තමයි දෝෂ නැති වෙන්නේ. එතකල් දෝෂ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉදපන වික්කේ ඒකච්චෝ පුද්ගලෝ පතිගාදප්පත්තෝ හෝති. ඔවුන් කිසියම් ප්‍රතිෂ්ඨාවකට කෙලවරකටපත් උනායි කියලා පෙන්නනවා. මොන රහසක්? රහසක්. අද පියාගන්න. හොඳ රහසක්. ගෙදර ගිහින් හරි පන්සලට ගිහින් හරි අපේ ස්වාමීන් වහන්සේට නම් හිතන්න දෙයක් මම මේ කියන්නේ. සෝ පංචෝරම් භාගයන් පරික්ඛයා මේ පංච ඕරම් භාගයන් සංවය පරික්ඛයා අවසන් කරලා ඕපපාතිකා හෝති උපාතිකෝ හෝති අන්තරා පරිනිබ්බායි. අනාගාමී පුද්ගලයා මේ කාම ලෝකෙට බැඳෙන සංයෝජන පහ අයින් කරලා ඕපපාතික උපදිනවා සුද්ධාවාස බඹලවල. එහි පිරිනිවන් වඩිනවා. ඒගොල්ලොන්ට ඉතුරු පහක් කඩන්න නැහැ. අපේ බණ පොත්වල ඔක්කොටම අපිට උගන්වනවානේ සංයෝජන 10ක් කඩන්න. ඔවා ලියපු අයගෙන් අහන්න කටපාඩම් කරගෙනද ලියවේ ප්‍රායෝගිකව ගිහින්ද කීලිවේ කියලා. ඉස්සර වෙලා ඉස්කෝලේ බුද්ධ ආගම පොතයි දහම් පාසලේ බුද්ධ ආගම පොතයි තියෙන වැරද්ද හදන්න ඕන අනාගත પરම්පරාවත් හදන්න. සංයෝජන 10න් කඩලා නිවන් දකින්න කවදාවත් කරන්න බෑ. ඇයි? මුල් පහ බැඳලා තියෙන්නේ කාම ලෝකෙට ඉදිරි පහ තියෙන රූපී අරූපී බඹතල වලට, ධාන වලට. ඒවා උපදවාගෙන කඩන්න ඕනේ. එහෙනම් කැලේට යන්න වෙනවා මේ ඔක්කොටම උපදවා ගන්න. ගෙදරින් නම් ඔවා කරන්න බෑ. රූපී ධාන අරූපී ධාන උපදින්නේ කැලේට ගිහින් කෙලස් යටපත් කරලා. ඉපදිලා උපද්දලා බැඳිලා කඩන්න කියලාද මේ කියන්නේ අපිට? මේ පැහැදිලිව පෙන්වන උදුක පුත්‍රසතේ මේ සංයෝජන පහ ඉවර වෙලා ඕපපාතික වුණොත් ආයෙ මෙහෙ එන්නේ නැහැ. එහෙනම් ඇයි උද්දම් භාගයේ පහක් තියෙන්නේ? 10 පහට බෙදුවේ. ඒවා ඉගෙන ගන්න ඕන. රූපේ, ශබ්දේ, ගන්ධේ, රස, සැපයි කියලා ගත්ත කට්ටිය කාම ලෝකෙදි මේ පහට බැඳෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග පටිඝ. මේවා යටපත් කරගෙන අවබෝධයෙන්තරව කැලේට ගිය කට්ටිය මේවා යට කරලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච යට කරපු නිසා ඔවුන්ට රූපී ධානය හම්බ වුණාම එතකොට රූපී ධානය මම රූප රාග.
එහෙනම් එතන රූප රාග මානෝද්දච්ච අවිද්‍යාව කියන හතර තියෙනවා. රූපී ධානයේ එහාට ගියාම අරූපී ධානය හම්බ වෙනවා. එතකොට අරූප රාග මානෝද්දච්ච අවිද්‍යාව හතරක් තියෙනවා. පහකට බැඳෙන්නේ නැහැ කවුරුවත්. එක්ක රූපී ධානයෙන් සතරට බැඳෙනවා නැත්නම් අරූපී ධානයෙන් සතරට බැඳෙනවා. ඒ අත්කලමතානුයෝගී. අන්න මේක තමයි බුදුදහමේ මංගල ධර්ම දේශනාවේ පෙන්වන්නේ අත්හල යුතු අන්ත දෙක කියලා. හැමෝටම අත්හල යුතු අන්ත දෙකක් පෙන්වන්නේ නැහැ. ඔබ gedara නම් ඉන්නේ ඔබට පස්දොර පෙනවීමේ කාමසිකල්ලිකානුයෝගය තියෙන්නේ. ඔබ ඒ වෙලාවට ඉන්දියාවේ හිටපු අත්කලමතානුයෝගියෙක් නම් අර ධානලාභියෙක් එයාට අග පහ තියෙන්නේ. මේ දෙකම සසරට අහු වෙන අන්ත දෙකක් නිසා බුදුන් වහන්සේට මේ දෙකම වැරදි කියන ධර්ම දේශනා කරන්න සිද්ධ වුණා. එතකොට කාමසුකල්ලිකානුයෝගය ඒ අන්තේ අත්කලමතානුයෝගය ඒ අන්තේ මේ කාම ලෝකේ යට කරන් ගිය නිසා අපි මේ කාම අරමුණු තේරුම් අරන් සේ කරන් යනකොට අපට රූපී ධාන අරූපී ධාන මමකට ගන්න ඕන කමක් නැහැ. පංච චින්දේ පංච ජහය කියලා කියන්නේ මේ පහ දින්දනකොට අර පහ අතාරින්න වෙනවා ඉබේම. එහෙනම් අනුන් කියලා දීපු පාරක් ඔස්සේ ලියනවා කියනවා යරනවා ප්‍රායෝගිකව බලලා නැහැ නේද? අපියා ගන්න. ඒ නිසා ත්‍රිපිටකේ තියෙනවා කේමක කියලා සූත්‍රයක්. මේ කේමක සූත්‍රය තමයි මේ රහස තියෙන්නේ. කේමක භික්ෂුව ලෙඩ වෙලා. භික්ෂුන් වහන්සේලා අහලා එනවා ඔබ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මය දන්නවා? ඔව් මම පිළිගන්නවා. එහෙනම් ඔබ රහතන් වහන්සේ කෙනෙක්. නෑ මම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. දිගට මේ සාකච්ඡාව යනවා. උත්තර දීලා බේරෙන්න බෑ අතනින් වෙච්ච හඳුනන හැරමිටික ගහ යනවා උන්වහන්සේලා ගාවට. කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබුත පරාමාස කාමරාග කැඩුණෙන් පස්සේ ලෝභ නැහැ, ද්වේෂ නැහැ, අනාගාමි සහ රහත් අතර තියෙනවා මෝහයක්. එහෙනම් සෝවාන් වීමේදී ලෝභ නැහැ, අනාගාමීදී ද්වේෂ නැහැ, රහත් වීමේදී මෝහ නැහැ. මෝහ විතරයි තව කඩන්න තියෙන්නේ. අරව අපිට අදාළ නැති જાති. මම එහෙම කියන්න අවුරුදු 25 ත්‍රිපිටකයත් එක්කලා ඉන්න ඕන වුණා. මම අන්තර්ජාලයට සියල්ල විස්තර කරලා තිනවා. මාධ්‍ය 10ක කියලා තිනවා. වැරදි නම් කියන්න. දේශකින් මහන්සලා ස්වාමින් වහන්සලා අහගෙන ඉන්නවා. අපිත් ඔබ වහන්සේගේ බණ අහලා කියනවා හිතවත් හාමුදුරුවෝ හම්බ වුණාම මගේ උපසම්පදාව තහනම් කරන්න හරි නිකායෙන් එලවන්න හරි කවුරුත් කල්පනා කරේ කතා කරේ නෑ තාම. ඒ නිසා විවෘතයි මේවා. ධර්මදරයින් සඳහා විවෘතයි. එනිසා මම ඔබට කියනවා 10කට බෙදුවේ මුල් පහ කාම ලෝකෙට අග පහ රූපී අරූපී බම්තල වලට බැඳිලා හිටිය දෙගොල්ලක් හිටපු නිසා අපිට කාම ලෝකේ යට කරගෙන ගිහින් රූප රෝගවලට අරූපවලට අහු වෙලා කඩන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. අපිට ධර්මයේ දුන්නාම කාම ලෝකේ අසාරත්වයේ පෙන්නනවා අපිට ඒක ඇත්ත හැරෙනවා. කාමතෝ විප්පමුස්තස්ස. එතකොට අනාගාමි ඊට පස්සේ තියෙන්නේ මෝහය අතහරින්න විතරයි. ඉතින් එහාට යන්න ගමනක් නැහැ. අනාගාමීව පරලෝ නොගියොත් සීල සූත්‍රයේ පදේ පෙන්වන්නම් මම ඔබට. සීලවතා කෝපනායස්මා මහා කොට්ටිත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. මේ සිල්වත් වෙලා මොකද නෝනින් මෙනෙහි කරන්න ඕන. සීලවතා කෝපනායස්මා මහා කොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරෙය්‍යාති. ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බලන්න පුළුවන් නම් සෝවාන් වෙනවා. දැන් සෝවාන් පුද්ගලයා මොකද කරන්න ඕන? තවදුරටත් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ. සකෘදාගාමී වෙනවද? ඔව් සකෘදාගාමී වෙනවා. දැන් මොකද කරන්න ඕන? තවදුරටත් ඉතුරු කෙලෙස් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ. දැන් අනාගාමී වෙනවද? ඔව් අනාගාමී වෙනවා. එතන කියලා නෑ ඊට පස්සේ රූප රාග මානුද්දච්ච උපදවාගෙන ඒවා කඩන්න ඕන කියලා හැම මේ සරියුත් මහරහතන් වහන්සේ අනාගාමී පුද්ගලයා මොකද කරන්න ඕන? අර මෝහය දුරු කරන්න පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. ඊට පස්සේ රහත් වෙනවද? රහතන් වහන්සේ වෙනවා. රහතන් වහන්සේ මොකද කරන්න ඕනේ? රහතන් වහන්සේට බලන්න දෙයක් නැහැ. බලපුවේ බලලා ඉවරයි. ඉබේස් ditta ධම්ම සුඛේ සඳහා ස්කන්ධ පංචකයේ අනාත්මය ක්‍රියාත්මක වෙනවා. සෝවාන්ුනේ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මයෙන් සකෘදාගාමි අනාගාමි අරිහත්ම වෙලා තියෙන ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මය තුල බව සීල සූත්‍රයේ පෙන්නනවා. වෙනම දවසක හම්බ වුණොත් පැය දෙකක් අරන් කතා කරන්න. දැන් 7 දෙනාම කිව්වේ නැද්ද මම? නිම්මුග්ගෝ හොති ගිලුනොත් ගිලුනාමයි පව්කාරයා උම්මුඤ්ජිත්වා නිම්මුඤ්ජති ඉල්පී ගිලෙනවා අතහරිනවා ධර්මය ආපහු ඊට පස්සේ ටිතෝ හොති එතෙන්න වෙලා ඉන්නවා ධර්මයක් අහන්නේ ඊට පස්සේ විපස්සති විලෝකති 4 වෙනියා හොයලා බලලා සෝවාන් වෙනවා දැන් තරති 5 වෙනියා විදර්ශනා වඩනවා
පටිඝාදප්පත්තෝ හොති අනාගාමී නම් එතනින් එහා පැත්තට බමලෝ ගිහින් පිරිනුවම් අඩිනවා. දැන් ඊතපන විච්ච ඒකච්චෝ පුද්ගලෝ හත්වෙනියා. කියනවා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨෝ බ්‍රාහ්මනෝ. ඔහු තරණය කළා වූ පෙරතරට පැමුණා වූ බ්‍රාහ්මණ හේවත් රහතන් වහන්සේ. හත්වෙනියා. මේ හත් දෙනා අදත් ධර්මයේ ඇත්ත නම් ඉන්න ඕනේ. තුන් දෙනෙක් ඉන්නවා නම් ඒක බුද්ධ ශාසනය නෙවෙයි. අර 1 2 3 විතරක් නම් ඉන්නේ බුද්ධ ධර්මයේ නෑ. එහෙනම් අපි 1 2 3 ඉඳලා බෞද්ධයෝ වෙන්න බෑ. 4ට ගිහින් 5ට ගිහින් 6ට යන්න ඕන. 4 නොගියත් කමක් නෑ. මේ නිවන් මගනේ තියෙන්නේ. තේරෙනතුළු මේ ධර්ම දේශනාව 10 සැරයක් අහන්න වෙයි, 20 සැරයක් අහන්න වෙයි. මේ වචන ගැඹුරුයි. මම අපහසුවකින් තොරව කියන්නේ අවුරුදු 40ක් තිස්සේ මේ ගැන තේරුම් අරගෙන ත්‍රිපිටක සූත්‍ර ගලපගෙන සංසන්දනය කරන කිසිම ගැටලුවක් නැති නිසා. මේ වගේ දෙයක් කියලා දෙන්න තමයි අර මහත්මයා මට පෞද්ගලිකව ආරාධනා කරලා තරුණ සංවිධානයක් එක්කලා ඔබ ගෙන්නගත්තේ. එබැවින් ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් පූජනීය මහා සංඝරත්නයේ අනුග්‍රහය ලැබීම පිළිබඳව සතුටු වෙමින් පාත්‍ර ලබා දීම පිළිබඳව විභාගතුමාට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙමින් සැරසිලි කිරීම ආදී සියලු කාරණා කටයුතු කළ මට නව ධර්මයට ගෞරව දැක්වීම පිළිබඳව පුණ්‍ය ආනුමෝදනා කරමින් ගෞතම සාසනයේ ඉක්මවා නොයා දහම් මැස පාදා ගැනීමට ධර්ම ශ්‍රවණයේ හේතු වේවා ඔබ ආර්ය සම්මාදිට්ඨිකයෙක් වේවා කියන ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා හැම දිනාටම තෙරුවන් සරණයි.